ගැන කතා කරද්දි මම අර ස්ට්‍රින්ග් ෆෝමැට් වල කරේ මේක විතරනේ. මේ විදිහට ෆෝමැට් කරන එකනේ. ඒ කියන්නේ මෙතන ඉස්සරහට ස්ට්‍රින්ග් එකක් ඇවිල්ලා ඒක ෆෝමැට් කරන විදියනේ. ඒ කියන්නේ පොඩ්ඩක් ඉන්නවා මම එක්සැම්පල් එකක් කියන්නේ නිකන් හිතන්න ඕන මෙහෙම. ඒ සමානයි. කියන්නේ මෙතන මම පාවිච්චි කරේ මේ කියන්නේ ස්ට්‍රින්ග් එකක් ඇතුළට අර අපිට ඕන විදියට ෆෝමැට් කරන්න ඕන නම් මේ මෙන්න මේ ෆන්ක්ෂන් එකනේ ෆෝමැට් කියන ෆන්ක්ෂන් එකනේ මේ ෆන්ක්ෂන් එක තමයි බම් ඒ කියන්නේ Python වල තියෙන ඒ කියන්නේ ස්ට්‍රින්ග් ෆෝමැට් කරන්න පුළුවන් අලුතෙන් ආපු විදියක්. ඒ කියන්නේ ඉස්සරම Python වල මේ ආවේ මෙන්න මේ වගේ එකක්. දැන් ඒ කියන්නේ මෙතනට දාමු ඒ කියන්නේ ඉස්සර තිබ්බ මේ වගේ සීන් එක. මෙතනට අර අපි අර ප්‍රතිශත ලකුණ දාලා මේ s කියලා දාලා පස්සේ ආයි ප්‍රතිශත ලකුණට දාන්න පුළුවන් කියලා කිව්වේ මේ variable එක. මෙන්න මේ ප්‍රතිශත ලකුණත් එක්ක එන එක Python වල මුලින් ඉඳන් තිබ්බ එකක්. ඒ කියන්නේ ඒක පරණයි. මේ format කියන එක තමයි අලුතෙන් ආවේ. එතකොට ඒ කියන්නේ අපිට string එකක් format කරනකොට ඒ කියන්නේ මොකක් හරි variable එකක් string එකක් ඇතුලේ සැරෙන් සැරේට වෙනස් කරන්න ඕන නම් අපිට මේ .format කියන විදිය පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙතනට everyone වෙනුවට name කියලා ඒ කියන්නේ variable name එක දැම්මහම ඒකට අදාළ string එක හරි integer එක හරි ඒ කියන්නේ string එකක් විදියට මේ මෙතනට replace වෙන එක තමයි වෙන්නේ. ඒ වෙනුවට ඒ කියන්නේ Python වල ඉස්සර තිබ්බ මේ ප්‍රතිශත ලකුණ තියෙන මේ function එක. එතකොට මේ මෙතනත් replace වෙනවානේ. මේ මෙතන s වෙනුවට අපිට මේ ප්‍රතිශත ලකුණේ දාන්න පුළුවන් ඒවා තමයි ඒ කියන්නේ s කියලා කියන්නේ string එකකට. එහෙම නැත්නම් d කියන්නේ digit එකකට. ඊට පස්සේ f කියන්නේ floating number එකකට. b කියන්නේ binary එකට. ඒත් එක්කම x කියනවා මේ 16 පාදයට නම් hexadecimal නේ. x කියලා එනවා මේ hexadecimal නම්. ඒ කියන්නේ මේ අපිට ඕන විදියට ඒ කියන්නේ දැන් මේ මෙතන variable එකට එන එක අපිට මේ විදියට හරව ගන්න ඕන නම් format කරගන්න ඕන නම් අපිට ඒ කියන්නේ මේ ප්‍රතිශත ලකුණත් එක්ක දාන්න ඕන string එකක් විදියට නම් string කියලා දාන්න ඕනේ. digit එක ගන්න නම් digit කියලා ඒ වගේ දාන්න ඕනේ. ඊට අමතරව හිතන්නකෝ දැන් මං ගාව තියෙනවා කියලා 1.456 කියලා මේ හරි මේ ඒ කියන්නේ සංඛ්‍යාත්මක අගයක් තියෙනවා. මම ඒක ඒට සේව් කරලා තියෙන්නේ 1.456 කියලා. මට සේව් එතකොට මට ගන්න ඕනේ මෙයාගේ මේ පළවෙනි දශම ස්ථානයට වටේලා කියලා හිතන්නකෝ. එහෙම වුණාම මුලින්ම මම මෙහෙම කරන්නේ. මට ඕනේ මෙයාගේ මේ මුලින් ඉස්සරහා තියෙන ඩිජිට් එක විතරයි. එහෙම වුණොත් එහෙම මට පුළුවන් මෙතන දාන්න. මේ වගේ d කියලා දුන්නොත් මේ මෙයාගේ integer value එක විතරයි ඉස්සරහට එන්නේ කියලා. ඊට පස්සේ මට ඕන නම් මේ මෙන්න මේ පළවෙනි දශම ස්ථානෙට විතරක් වට යන්න. එතකොට මට පුළුවන් මේ එතනට දාන්න 0.1 f කියලා. එතකොට මෙයා කරන්නේ එක දශම ස්ථානයකට විතරක් වටයලා මේ අපි දෙන variable එක string එක ඇතුළට දාලා output එකක් විදිහට දෙනවා. මෙතන පහනේ තියෙන එතකොට මේ හතර වටේන හින්දා 1.5 කියලා එන්නේ. ඊට පස්සේ තව ඕනනම් හිතන්නකෝ දැන් මට ඕනේ මේ තියෙන value එකේ මේ දශම ස්ථාන 3කටනේ තියෙන්නේ. හැබැයි මට දශම ස්ථාන 6ක් වෙනකන් ලියා ගන්න ඕනේ කියලා. එතකොට මට පුළුවන් 0.6f කියලා දෙන්න. එතකොට ඒගොල්ලෝ අගට බිංදු ටික දාලා output එකක් විදිහට දෙනවා. දැන් එතකොට අර මේ අපේ අර මේ මොකේද ප්‍රොජෙක්ට් එකේ තිබ්බේ අර කැලරි ගන්න එහෙම ඩිජිට් එකක් විදිහටනේ මේ. ඒ කියන්නේ මේ ස්පීඩ් එක ගන්නකොට අර මේ අපි ස්පීඩ් එක මේ ෆන්ක්ෂන් එකක් ඇතුළෙම ඉන්ටිජර් එකක් විදිහට එළියට දුන්නොත් අර බිංදුව මෙන්න හින්දා ස්පීඩ් එකෙන් අපිට කැලරි ගන්න බැරි වුණානේ මේ බැරි වෙනවානේ. ඒ වගේ වෙලාවට පුළුවන් print එකට විතරක් මේ වගේ ඩිජිට් එක පාවිච්චි කරලා මේ
අර වේරියබල් එකට අදාළ දශම ස්ථාන ගානම තියාගෙන කරන්න පුළුවන්. ඊට අමතරව තව විදිහක් තියෙනවා මේ අලුතෙන්ම ආපු Python ඒ කියන්නේ 3.6 වල ඉඳන් උඩට ආපු එකක් තියෙනවා මේ F strings කියලා. ඒකදි වෙන්නේ දැන් මෙහෙම තියෙන මම ආයේ මේ name කියන එක ගන්නම් ඊට පස්සේ මම කරනවා print කරන්න කියනවා මෙන්න මේ විදිහට F strings කියන එකේ මේ F කියන එකෙන් කියන්නේ මේ මෙන්න මේ ජාතිය string එකක් කියලා. එතකොට F මෙතනට දානවා hello කියලා දාලා මෙන්න මෙහෙම. දැන් මෙතන සාමාන්‍යයෙන් අර අපිට හිතෙන්නේ දැන් string එකක් ඇතුලේ දැන් මම මෙයාව F එක නැතුව දැම්ම කියන්නකෝ. එහෙම නැතුව මෙහෙම දැම්මොත් එහෙම print වෙන්නේ මේ hello name කියලා. මේක ඇතුලේ තියෙන මේ name එක ඒගොල්ලෝ ගන්න නැහැ variable එකක් විදියට. ඒගොල්ලෝ ගන්න මේ මුළු කැලලම string එකක් විදියට. හැබැයි මම මේ F strings කියන එක පාවිච්චි කරලා මෙතන ඉස්සරහට F එකක් දාලා මේක දැම්මොත් එහෙම එතකොට මෙතනට මේ name එකට name එක කියන variable එකක් තියනවාද කියලා ඒගොල්ලෝ Python උඩ තියනවාද කියලා බලලා එහෙම තියනවා නම් මේ මෙතනට අදාළව යාව replace කරනවා. replace කරලා ගන්නවා. ඒ කියන්නේ දැන් බලන්න මේ වගේ A සමාන 6යි B සමාන 7යි වගේ ගත්තොත් එහෙම අපිට මේ වගේ දේවල් කරන්න පුළුවන් මේ strings ඇතුලේ. ඒ කියන්නේ දැන් මෙතන මේ ඇතුලේ තියෙන arithmetic operation එක මට ඒ කියන්නේ variable දෙකක් වෙනවා තියද්දි අර normally නම් අර කියන්නේ දැන් මේ අපිට මේකේ නම් මේ මෙතන ලියන්න ඕනනේ වරහණක් දාලා මේ කරන්න පුළුවන්. ඒ වෙනුවට මේ වගේ කරන්න පුළුවන්. එතකොට අපිට කෝඩ් එක රීඩ් කර වෙනින් එක්කෙනෙක් රීඩ් කරද්දී එයාට උනත් ලේසි මේ තේරුම් ගන්න මේ වගේ දේවල් කරද්දී. ඒකට not කියලා. ඊට අමතරව ස්ට්‍රිං වල තියෙන්නේ ඒ කියන්නේ ස්ට්‍රිං ෆෝමැටිං වල මට කියන්න අමතකුනේ ওই ටික තමයි. ඊළඟට මේ අර මේ ඔයගොල්ලන්ට numpy මේ කර ඉන්ටර්නෙට් එකේනේ ඒ වෙනුවට අර මේ ඒ කියන්නේ මැෂින් එකේ ඒක නැති වෙන්න හේතුව තමයි මේ ඔයගොල්ලෝ environment variable එකට ඒක දාලා තිබ්බ නැති එක. ඒක චෙක් කරන්න පුළුවන් තියනවද කියලා මේ command prompt එකට ගිහිල්ලා Python කියලා ගැහුවාම මෙතන මේක මේ විදිහට ඕපන් වෙනවා නම් error එකක් එන්නේ නැතුව ඒ කියන්නේ ඔයගොල්ලෝ environment variable එකක් විදිහට දීලා තියෙන්නේ මේ Python වල ෆයිල් එක තියෙන location එක. එහෙම නැත්නම් ඔයගොල්ලෝ කරන්න ඕනේ මේකේ properties වලට ගිහිල්ලා ඒ කියන්නේ this PC වල properties ගිහිල්ලා advanced system settings වලින් environment variables වල මෙන්න මෙතන path කියලා තියෙන මෙන්න මේ path කියන එක තිබ්බේ නැත්තම් තියෙනවා නම් ඒක edit කරලා එතනට Python තියෙන location එක දාන්න. ඒකේ script කියලා ෆයිල් එකක් තියෙනවා. මේ කියන්නේ normal එකයි ඒ කියන්නේ Python තියෙන ලොකු ෆයිල් එකයි ඊට පස්සේ ඒක ඇතුළේ තියෙන script කියලා ෆයිල් එකක් Python install වෙච්ච තැන. අන්න ඒ තැන් දෙකේම location දෙක දාලා save කරන්න නැත්තම් path කියලා එකක් නැත්තම් අලුතෙන් මම හිතන්නේ path කියලා එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් මේ P එක capital වෙන විදිහට path කියලා දාලා මෙතනට මේ value එක දාන්න ඕනේ නැද්ද මෙතන? ඔව් value එක දාන්න ඕනේ මේ. ඒක නම් පොඩ්ඩක් මතක නැහැ. ඒක පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ බලන්න මේ තුන program data පොඩ්ඩක් ඒක බලන්න මේ ඔයගොල්ලෝගේ මේ මතක නැති ඉඳන් මේ පොඩ්ඩක් ඒක බලන්න මේ කියන්නේ මේ අර Python install වෙච්ච ෆයිල් එක මෙතන save කරලා බලන්න. එහෙම නැත්නම් මෙතන variable value එක දෙන්න ඕනේ නැති. පොඩ්ඩක් ඒක ඉන්ටර්නෙට් එකේ බලන්න. සාමාන්‍ය මේ path කියන එක මේ machine එකේ තියෙනවා මේ ඒකට edit කරන්න විතරයි තියෙන්නේ. එච්චරයි අර මේ ඒ කියන්නේ අර pip install එහෙම command prompt මේ Python වල වැඩ කරේ නැත්නම් මේ ඔය scene එක තමයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරොත් එහෙම දැන් එදා කතා කරන්නේ Python වල අපි මේ list වෙනක ඊට පස්සේ list වලට පස්සේ අපිට තියෙන්නේ tuple ගැන කතා කරන්න පොඩ්ඩක් අයියම්
එහෙනම් sorry හරි මේ ඊට පස්සේ දැන් ටපල් ගැන අද්දි ටපල් ගැන කතා කරද්දී ටපල් ගැන කියන්න තියෙන්නේ ටපල් කියන්නේ කලෙක්ෂන් එකක්මයි කලින් වගේම ඒකේ තියෙන data ටික ordered තියෙන්නේ. ඒ කියන්නේ අර තියෙන පිටවල ඒ විදිහටම තියෙනවා. හැබැයි අපිට ඒක ඇතුලේ තියෙන data ආයි වෙනස් කරන්න බෑ. ආයි වෙනස් කරන්න බෑ ටපල් එකක් ඇතුලේ. එතකොට අපිට ටපල් එකක් හදනකොට පුළුවන් නිකන් මෙහෙම හිතන්න මම ටපල් එකක් හදනවා කියලා දැන් මේක ඇතුලේ දැන් මේ මම ටපල් එකක් හැදුවා මේ ටපල් එක ඇතුලේ තියෙනවා data තුන ඒ කියන්නේ elements තුනක් තියෙනවා string තුනක් දැන් හිතනවා මට මේ ටපල් එකේ පළවෙනි එක ගන්න ඕනේ කියලා අර කලින් විදිහටම මට ටපල් එක කෝල් කරන්න පුළුවන් පළවෙනි එක ගන්න ඕන නම් බිඳුව කියලා ඒ කියන්නේ ටපල් එක ඇතුලේ තියෙන කට්ටියට ඉන්ඩෙක්ස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයා බිඳුව මෙයා 1 මෙයා 2 මෙයා 3 කියලා ඊට පස්සේ අර මේ කලින් ලිස්ට් වල කතා කරා වගේ මට මේකේ අර රේන්ජ් එකක් ගන්න ඕන නම් කියන්න පුළුවන් මේ වගේ දැන් මේ ඒක දැම්මම බයි එකයි ගන්න ඕන නම් දෙකම දාන්න ඕනේ. එතකොට මේ වගේ අර ඒ කියන්නේ ඒක ඇතුලේ තියෙන ලිස්ට් ටික අරගන්න පුළුවන්. ඒත් එක්ක මේ ටපල් වල නෙගටිව් ඉන්ඩෙක්සින් තියෙනවා. ඒ කියන්නේ නෙගටිව් ඉන්ඩෙක්සින් කියන්නේ මේ ගොඩක් ඉන්ඩෙක්සින් තියෙන හැම එකකින් වගේ නෙගටිව් ඉන්ඩෙක්ස් එකක් තියෙනවා. ඒකින්ද මේ එහෙම මතක තියාගන්න ඒක න. ඒක රින එකේ ඉඳන් පිටිපස්සේ ඉඳන් යන්නත් පුළුවන්. අර ඊට පස්සේ මට මේ රේන්ජ් එක ගන්න එක නෙගටිව් ඉන්ඩෙක්සින් වලින් දාන්න පුළුවන්. ඒ කියන්නේ රින දෙකේ ඉඳන් රින එකට යන්න වගේ දැම්මම මේක විතරයි එන්නේ. රින දෙකේ ඉඳන් රින දෙකේ ඉඳන් රින දෙකේ ඉඳන් රින එක දැම්මොත් එහෙමයි මට මෙයාටම ගන්න නෙගටිව් ඉන්ඩෙක්ස් වලින් බෑ මම ඒ කියන්නේ මෙයයි ගන්න මේ දෙන්නම ගන්නවා නම් නෙගටිව් ඉන්ඩෙක්ස් වලින් ගන්න දෙයක් නැහැ. මොකද මේ හිතන්නකෝ මම මෙහෙම දුන්නා කියලා රින දෙකේ ඉඳන් බිඳුවට යන්න කියලා. එතකොට මුකුත් එන්නේ නැහැ. මොකද රින දෙක කියන්නේ මෙයා බිඳුව කියන්නේ හැමතිස්සෙම Python බා මේ පැත්තට යන්නේ. එතකොට මෙයාට යන්න එකක් නැහැ. මෙයා empty list එකක් දෙන්නේ. ඒකින්ද මේ රින දෙකේ ඉඳන් රින එක කියලා දුන්නොත් එහෙම එන්නේ මැද තියෙන එක්කෙනා විතරයි. මේ මැද තියෙන එක්කෙනා විතරයි අනිත් එක්කෙනා එන්නේ නැහැ. ඊට පස්සේ ටපල් වලත් අපිට අර ඇතුලේ තියෙන එලිමන්ට්ස් ගන්න කොච්චරද කියලා len කියන එකෙන් අර len ෆන්ක්ෂන් එකෙන් ගන්න පුළුවන්. උනායි කියලා ඊට පස්සේ හිතන්නකෝ මෙහෙම දැන් මෙන්න මේ වගේ එකක් ඇහුවොත් එම අපිට මේකකදී දැන් ටපල් එකක් අපි හඳුන්වනකොට දාන්නේ මේ වගේ මේ normal bracket එකක් දාලා ඒක ඇතුළට දැම්මහමනේ. හැබැයි එහෙමයි කියලා ඒක ටපල් එකක් කියන්න බෑ. මේක ඉන්නේ අපිට string එකක් විදියට. මෙහෙම තනි එකක් විතර දුන්නොත් ඒ කියන්නේ මේ ටපල් එකක් කියලා මේකෙන් මේ විදියට දුන්නොත් ඒක string එකක් විදියට එන්නේ. අපිට ටපල් එකක් විදියට මෙයාව ගන්න ඕන නම් මේ අගට කමා එකක් දාන්න ඕනේ මේ string එක හැඳුන්වන්නට පස්සේ. දැන් මෙයාගේ type එක ඇහුවොත් මෙයා ටපල් එකක්. ඊට පස්සේ ටපල් වල තියෙන්නේ දෙක මේ methods දෙකයි ප්‍රධාන වශයෙන්. ඒ කියන්නේ එක එක library ඇතුළේ තියෙනවා ඇති මේ normal පාවිච්චි කරනකොට දෙකයි තියෙන්නේ. එකක් තමයි count එක. ඒ count එක කියන්නේ මේ මට පුළුවන් දැන් හිතන්නකෝ ටපල් එකේ මට count කරගන්න ඕනේ මේ apple කියන එක නා කීසරයක් තියෙනවද කියලා. එතකොට මට පුළුවන් මේ එහෙම දෙන්න එකපාරෙන් තියෙන එකෙන්ද එකයි කියලා දෙනවා. ඊට පස්සේ පුළුවන් අර මේ ඉන්ඩෙක්ස් එක අරගන්න. ඒ කියන්නේ මට ඕන නම්
මෙයා තියෙන තැන බලාගන්න. ඒ කියන්නේ මෙයාගේ ඉන්ඩෙක්ස් එක මොකක්ද කියලා දැනගන්න. ඒ කියන්නේ මට ඕන මොකක් හරි එලිමන්ට් එකක බිඳුවයි කියලා දෙනවා. අපල් වල නම් තියෙන්නේ ඔච්චරයි. ඊළඟට සෙට් ගැන කතා කරද්දී සෙට් නම් එච්චර කතා කරෙත් නෑ. සෙට් කියන්නේ අන්ಓඩර්ඩ්. ඒ කියන්නේ ඕඩර් එකක් නෑ. ඒ වගේම අන්ඉන්ඩෙක්ස්ඩ්. එතකොට අපිට සෙට් එකක් අපි ඩිෆයින් කරනකොට දෙන්න මේ වගේ කර්ලි බ්‍රැකට් වලින් දෙන්න ඕනේ. එහෙනම් දුන්න කියලා දෙන්නවා. දැන් සෙට් එකක් කියන්නේ මේ අර අපේ දැන් කොහොමද කියන්නේ ගණන් වල මට සිංහල වචන මතක නැහැ. ඒ කියන්නේ අර මේ තියෙන එක අගයකින් තියෙන්න පුළුවන් එකක් විතරයි. තව ඒවා තියෙන විදියක් නේ. ඒ කියන්නේ දැන් තුනේ දෙකක් මම මෙතන එන්ටර් කරානේ. ඒ වුණාට මේ සෙට් එකේ සේව් වෙන්නේ මෙයා විතරයි. ඊට පස්සේ අපිට මේකේ ඇතුළේ තියෙන එක අයිටම් එකක් විතරක්. ඒ කියන්නේ දැන් හිතන්න මට Apple කියන එක ගන්න ඕනේ කියලා. මට ඒකම ගන්න විදියක් නැහැ. ඒ කියන්නේ ඒවල බිඳුව කියලා ගන්න බෑ. මෙයාව මේ ඉන්ඩෙක්ස් වෙලා නැහැ. හැබැයි මට පුළුවන් මෙයාගේ ඇතුලේ ලූප් වෙන්න. ඒ කියන්නේ මේ ටපල් එකේ ඇතුලේ තියෙන එලිමන්ට් එක ඇතුලේ ලූප් වෙවි. ඒ කියන්නේ ඇතුලේ තියෙන මේවා ටික ලූප් එකක් විදිහට රන් කරලා බලන්න පුළුවන්. ඒ වගේ ලූප් වෙන්න පුළුවන්. හැබැයි මේ අර අපිට Apple කියන එක විතරක් ගන්න ඕන නම් ඒක විතරක් එකපාර ගන්න විදියක් නැහැ. මේ වගේ ඇතුලේ ඉටරබල් වෙලා තමයි ගන්න ඕනේ. ඊට පස්සේ අපිට සෙට් එකකට තව අලුතෙන් ඇඩ් කරන්න ඕන නම් ඒ කියන්නේ දැන් හිතන්නකෝ මට මෙන්න මේ මෙයාට තව මොන හරි අගයක් ඇඩ් කරන්න ඕන කියලා. එතකොට මේ සාමාන්‍ය මේ වගේ ඇඩ් කියන එකෙන් දාන්න පුළුවන්. එතකොට data අට කියන එක කෙනා ඇඩ් වෙනවා. ඊට පස්සේ අප්ඩේට් කියන එකෙනුත් දැන් ඇඩ් කියන එකෙන් වෙන්නේ අපිට එක අගයක් විතරයි ඇතුළට එන්ටර් කරන්න පුළුවන්. හැබැයි මට අප්ඩේට් කියන එකෙන් values ගොඩක් අප්ලෝඩ් කරන්න පුළුවන් එකපාර. අප්ඩේට් දුන්නා. හතර තිබ්බද උඩ? අප්පා එතන මොකක් හරි අවුලක් තියෙන පොඩ්ඩක් ඒක මේ මගේ නෝට් එකෙත් මම ලියලා තියෙන්නේ මේ අර අගයන් ගොඩක් එකතු කරන්න පුළුවන් කියලා ඒක පොඩ්ඩක් බලන්න ඒක නේ මම දැන් ඉතින් ඉරේ එකක් තියෙනවා. ඔව් මේ මේක අප්ඩේට් එක තුල දෙනකොට ස්ට්‍රින්ග් එකක් විදියට දෙන්න ඕනේ. මේ අර මං ඉන්ටිජර් ගන්න දුන්නේ ඒකයි මේ කියන්නේ. ඒ කියන්නේ මේ අප්ඩේට් එක ඇතුළට මට වැලියුස් ගොඩක් දෙන්න ඕන නම් ඒ ටික ඔක්කොම ඉන්ටිජර් එකක් විදියට දුන්නාම හරි. දැන් එහෙම දෙනකොට දැන් මෙතන DA දුන්නාම මේගොල්ලෝ D එකයි ඒකයි වෙන වෙනම ගත්තේ. මං හිතන්නේ මේක ඇතුළට මේක දැන් මේ ඇතුළට මේ DA කියන එක නම් මෙහෙම දුන්නොත් එහෙම මේක හරිය. අර වචනයක්ම නම් දාන්න පුළුවන් කොහොමද කියලා නම් දන්නේ නැහැ. සෙට් ගැන ඉතර මේ පාවිච්චි කරන ඉතින් ඊට පස්සේ අපිට අර ලෙන්ත් එකෙන් සෙට් එකක් ඇතුළේ තියෙන එකේ මේ කොච්චර තියෙනවද කියලා අරගන්න. ඒ කියන්නේ මේ තියෙන එලිමන්ට්ස් ගන්න අරගන්න පුළුවන්. ඊට පස්සේ remove කියලා තියෙනවා. ඒකෙන් අර අපිට තියෙන item එක අයින් කරගන්න පුළුවන්. හදිසියෙ අපි කියන item එක මේ set එක ඇතුළේ නැත්තම් එයා error message එකක් දෙනවා. හැබැයි discard කියලා එකක් තියෙනවා මේ ඒ function එකෙන් error එකක් එන්නේ නැහැ හදිසියෙට. දැන් ඒ කියන්නේ දැන් මම ඒක
ඒව ගත්තොත් එහෙම මේ තියෙන එකක් නැතුව මම නිකන් 80 වගේ අයින් කරන්න කියනවා කියන්නකෝ. remove 80 කියලා දුන්නොත් එහෙම මේක නැතිින්ද error එකක් එනවා. හැබැයි discard 80 කියලා දුන්නොත් error එකක් එන්නේ නැහැ. 80 නැත්තම් ඒක හැම නිකන් මේ වෙනවා. ඒත් එක්කම clear function එක union කියන්නේ union කියලා function එකක් තියෙනවා. ඒ කියන්නේ set දෙකක් තියෙනවා නම් ඒ දෙන්නගේ union එක කරගන්න පුළුවන් අපිට ඒක මේ union කියන function එක. ඊට පස්සේ Python වල dictionaries dictionaries ගැන කතා කරද්දී dictionaries කියන්නේ unordered ඒත් එක්කම අපිට ඒක ඇතුලේ තියෙන ඒවා ටික වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ values වෙනස් කරන්න පුළුවන්. changeable ඒත් එක්කම මෙයාගේ මේවා index වෙලා තියෙන්නේ. හැබැයි අපිට ඕන විදිහට තමයි ඒක index කරගන්නේ. දැන් හිතන්නකෝ මම dictionary එක හදනකොට dictionary හදන්නෙත් මේ වගේ curly bracket වලින්. හැබැයි අපි මේ ඇතුලේ දාන ටික තියෙනවනේ. ඒ කියන්නේ නිකන් මම දානවා මුලින්ම දාන්නේ key එක. ඒ කියන්නේ දැන් dictionary එක මේ කරනකොට මේ තියෙන්නේ key එක, මේ තියෙන්නේ එයාට අදාළ value එක. ඒත් එක්කම තව එකක් තමයි dictionary වල තියෙන අපිට මේ index එකට මේ key එක කියන එකට දාන්න ඕනේ integer එකක් කියලාම නීතියක් නෑ. ඒ කියන්නේ මට නිකන් මෙහෙම දාන්න පුළුවන්. එහෙම දුන්නාම මේ තියෙන්නේ key එක, මේ තියෙන්නේ එයාට අදාළ value එක. එතකොට මට string එකක් වුණත් දෙන්න පුළුවන් dictionary එක key එක වෙනුවට key එක කියන එකට string එකක් වුණත් දෙන්න පුළුවන්. ඒක තමයි dictionary වල තියෙන විශේෂත්වය. ඊට පස්සේ දැන් මට ඕන නම් හිතන්නකෝ මේකට අලුතෙන් add කරන්න ඕනේ කියලා මේ අලුතෙන් මොකක් හරි value එකක් දාන්න ඕනේ කියලා මේකට මම කියනවා a වල ඒ කියන්නේ දැන් හිතන්න මට මේ a වල 3 කියලා key එකට අදාළ value එක ගන්න ඕනේ කියලා මුලින්ම. එතකොට මට පුළුවන් a වල 3 කියන එක්කෙනාට අදාළ value එක දෙන්න කියලා කියන්න. එතකොට එයා දෙනවා a කියලා. ඒත් එක්කම dictionary වල තියෙන ලේසිය තමයි දැන් හිතන්නකෝ මට ඕන නැති key ඒ කියන්නේ දැන් මේකේ නැති key එකක් දුන්නා කියලා නිකන් මෙහෙම දීලා මම කියනවා මෙන්න මේ key එකට අදාළව save කරගන්න කියලා. මෙන්න මේ වගේ එකක්. එතකොට එයා ඒක save කරගන්නවා. මේ තියෙන key එක, මේ තියෙන value එක. ඒත් එක්ක දැන් මෙතන a වල 3 කියන key එකට තියෙන්නේ a කියලා කියන්නේ. මම දුන්නොත් එහෙම එයාටත් මේ වගේ එකක් දෙන්න කියලා. එතකොට මේ තියෙන value එක වෙනුවට මේ වගේ පොඩි assign කරන එකකින් අපිට පුළුවන් මේ තියෙන value එක වෙනස් කරගන්න. හැබැයි මේකේ තියෙන ප්‍රශ්නේ තමයි ඒ කියන්නේ අර එකම key එකට values ගොඩක් තියෙන මේ කියන්නේ 3 කියන එක්කෙනාට තියෙන්න පුළුවන් මේ වගේ විතරයි. ඒ කියන්නේ දැන් අර assign කරනකොට මේ තියෙන key එකට මෙයාව වෙනස් ඒ කියන්නේ වෙනස් වෙනවනේ replace වෙනවනේ. ඒ ඇරෙන්න අර එකම key එක තියෙන විදියට values ගොඩක් තියාගන්න බෑ. ඊට පස්සේ තව මට පුළුවන් ඒ කියන්නේ get කියන එකනොත් දෙන්නේ අර key එක දුන්නාම යාට අදාළ value එක දෙනවා. තව මට පුළුවන් මේකේ ඇතුලේ තියෙන ඒ කියන්නේ මේ dictionary එකක් ඇතුලේ loop කරන්න පුළුවන්. ඒ කියන්නේ අර කලින් මම අර කරේ for I in එහෙම දුන්නාම එයා මේක ඇතුලේ තියෙන keys ටික එක මේ ඒ කියන්නේ keys තමයි දෙන්නේ. මට ඒක මතක තිබ්බේ නෑ මේ ඒ කියන්නේ මේ loop එකේදී මම මේ විදිහට loop කරොත් එහෙම දෙන්නේ එයාගේ keys ටික. එතකොට මට එයාගේ value එක ගන්න ඕන නම් මම කරන්න ඕනේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ I කියලානේ key එකනේ. එයාට අදාළ dictionary එකේ value එක දෙන්න කියලා දුන්නාම මට ඒ කියන්නේ value එක අරගන්නත් පුළුවන්. තව ඩික්ෂනරි එකේ ඊට පස්සේ තව කරන්න පුළුවන් දෙයක් තමයි
අපිට දැන් හදිසියට මේ කී එකක් ඒ කියන්නේ දැන් මොන හරි කී එකක් තියෙනවද කියලා දැනගන්න ඕන නම් මට පුළුවන් දැනගන්න නිකන් string ඒ කියලා දුන්නොත් එහෙනම් මේ කී එක තියෙනවනේ ඒකෙන් එයා දෙනවා true කියලා. ඒත් එක්කම අර කලින් වගේම length function එක තියෙන ඕනම එකක මේ අපිට පුළුවන් length function එකෙන් අරගන්න මේ dictionary එක ඇතුලේ තියෙනවද කියලා. ඒ කියන්නේ මේ වගේ pairs කීයක් තියෙනවද කියලා. ඒ කියන්නේ මේක දුන්නාම මෙතන 6ක් නෙවෙයි දෙන්නේ 3යි කියලා. ඊට පස්සේ remove කරනකොට delete එකෙන් remove කරන්න පුළුවන්. ඒත් එක්ක මේකේ pop කියන එක පාවිච්චි කරද්දි මම දෙන්න ඕනේ මේක ඇතුළට අදාළ key value එක. එහෙම දුන්නාම දැන් මෙයාගේ ඇතුළේ මේ 3ට අදාළ මේ value එක එන්නේ නැහැ. ඒත් එක්කම අපිට ඕන නම් මේ අන්තිම එක විතරක් අයින් කරන්න අපිට පුළුවන් pop item කියලා දාන්න නිකන්. එහෙම දුන්නාම දැන් ඒට තියෙන මේ value එක විතරයි. ඊට පස්සේ මුළු dictionary එකම delete කරන්න පුළුවන් ඕන නම් මට පුළුවන් මේ delete a කියලා දෙන්න. එතකොට a කියලා එක්කෙනෙක් නැහැ කියලා දෙනවා. ඒ කියන්නේ a කියන object එක මෙතනින් delete වෙලා තියෙන්නේ. මේකේ memory එකෙන් delete වෙලා තියෙන්නේ. ඊට පස්සේ dictionary එකක් copy කරද්දිත් අපි copy කරගන්න ඕනේ අර list එකක් copy කරේ. අන්න ඒ විදිහට තමයි මේ වෙනස්කම් වෙන්නේ නැතුව කරගන්නවා නම් ආයි dictionary දුන්නේ දෙනවා. මම ඊට පස්සේ කියනවා ජීව සමාන කරන්නේ ඒට කියලා. නිම්නාත් මේ අර pop a.pop item කියලා දුන්නාම මේ වරහන් ඇතුලේ මුකුත් නැහැ නේ. එතකොට කොහොමද මේ පේරා කියන එක විතරක් මේ delete උනේ? pop item කියන එකෙන් delete වෙන්න බං dictionary එකේ අන්තිමට තියෙන මේක. ඒ කියන්නේ මෙතන අන්තිමට තියෙන මෙන්න මේ එයා එකනේ. එයා delete වෙන්නේ. dictionary හැමතිස්සෙම අන්තිමට තියෙන element එක තමයි pop item කියන එකෙන් delete වෙන්නේ. හරි. එල thank you. ඊට පස්සේ දැන් මම හිතන්නකෝ ඒට ආයි තුනයි කියන value එක දාලා එයාට දෙනවා මම තුන කියලා මේ b කියන එක්කෙනා ගත්තත් එයාටත් මේ අපි අලුතෙන් add කරපු value එක එනවා මේ විදියට copy කරගත්තොත් ඒක නවත්ත ගන්න අපිට පුළුවන් b සමාන a dot අර කලින් වගේ මේකට deep copy දෙකද කියන්නේ මට වචන නම මතක නැහැ මේ විදියට copy කරගත්තාම මේ ඒට වෙනස්කමක් කරා කියලා බීට එක බලපාන්නේ. දැන් මෙතනදී මේ අපි ඒට එකක් එකතු කරාට බීටත් එක එකතු වුණානේ. මේ ඒක එතනදී හැම වෙන්නේ නැහැ. එතකොට මේ ඩික්ෂනරි වල නම් මේ මෙතඩ් ගොඩක් තියෙනවා ක්ලියර් කොපි එක ඒවා කියලා. ඒ ටික පොඩ්ඩක් මේ අර PDF එකේ තියෙනවා මේ පොඩ්ඩක් බලන්න ඒ ටික. ඊට පස්සේ තියෙන්නේ අපිට ඔය if conditions ගැන කතා කරන්න. if elif ඊපස්සේ if elif else ඒත් එක්කම pass කියන හතරම කතා කරමු. දැන් if condition එකේදී වෙන්නේ හැමතිස්සෙම දැන් අපි මේක ඇතුළට මොකක් හරි statement එකක් දානවනේ. statement එකක් දැම්මොත් එහෙම මේ if එකට පස්සේ මේ ස්ටේට්මන්ට් එක දාද්දි මෙයා true වෙනවා නම් විතර ඒ කියන්නේ මේ if කියන එක්කෙනා බලන්නේ මේ මෙතනින් එහා තියෙන මේ ඔක්කොගෙම එන output එක true ද කියලා විතරයි. එයා true වෙනවා නම් එයාට අදාළ ඉතුරු ටික එයා run කරනවා. ඒත් එක්කම මේ if condition එකත් එක්ක දානකොට අර indentation error එනවා මේ ඒක පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ මේ මෙතනින් enter කරලා ඊළඟට යද්දි අර if එකත් එක්ක tab එකක් තියෙන්න ඕනේ. tab එකක space එකකින් තමයි යන්න ඕනේ මේ මේක තියෙන හින්දා. ඒකින්ද මෙතනට true වුණොත් විතරයි දුවන්නේ. දැන් හිතන්න මෙතනට එහෙම false දුන්නා කියලා මම හිතන්නේ මේක දුවන්න ඕනේ. දැන් මෙතනදී මේ කියන එක නා true නෑනේ. ඒකින්ද මේ value එක දුවන්නේ. දැන් මේ වෙනුවට true කියන value එක දැම්මොත් එතකොට මේ මුළු loop එකම දුවනවා. එතකොට if එකේ වෙන්නේ ඒ වගේ scene.
ඊට පස්සේ if එකත් එක්ක අපිට තියෙන්නේ ඒ කියන්නේ දැන් අපි if එකෙන් බලන්නේ මොන හරි දෙයක් හරිද කියලානේ. ඒක නැත්තම් ඒ කියන්නේ මොකක් හරි එකක් true නැත්තම් ඊට පස්සේ වෙන්නේ තව එක දෙයක් විතරක් නම් අපිට පුළුවන් මේ else කියන එක පාවිච්චි කරන්න. එහෙම නැත්තම් අපිට තියෙනවා නම් ගොඩක් condition check කර කර යන්න අපිට පුළුවන් මේ else කියන එකේ මේ මෙතනට පුළුවන් අපිට ඒ කියන්නේ if එකට දාලා ඊට පස්සේ මේ elif වලින් ඒ කියන්නේ මේ වගේ ගොඩක් elif දදා ගොඩක් ඒවා චෙක් කරගන්න පුළුවන්. මේ වගේ දාලා අන්තිමට else එකක් දාන්න පුළුවන්. ඒක නොදා ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ අන්තිමට මේ එකක් මේ තියෙන එක ස්ටේට්මන්ට් එකක් වෙන්නේ නැත්තම් මේක වෙන්නේ කියලා කියන්න මේ වගේ else දාන්න පුළුවන්. එහෙම නැත්තම් මේ ටික විතර නම් වෙන්නේ. එතනින් නවත්ත ගන්න. ඒ කියන්නේ මේ else කියන එක ඕන වෙන්නේ නැහැ. ඒත් එක්කම අපිට if කියන එක විතරක් පාවිච්චි කරන්න පුළුවන්. if එකත් එක්ක else එක තියෙන්න ඕනම කියලා නීතියක් නැහැ. if else වල ඒ ටික තියෙන්නේ. ඊට පස්සේ කොයි වෙලාවක්ද දැන් හිතන්නකෝ මේ මෙහෙම දුන්න කියලා මට බෑ මේ ඇතුළේ දැන් ඒ කියන්නේ if condition එක තියෙනකොට ඒ condition එක හිස්ව තියන්න බෑ. ඒ කියන්නේ if condition එක ඇතුළේ මොන හරි දෙයක් තියෙන්න ඕනේ. අන්න ඒ වගේ දෙයක් නැත්තම් ඒ කියන්නේ මේ එහෙම දෙයක් තියන්න ඕනේ නැත්තම් මට පුළුවන් මේ pass කියන keyword එක පාවිච්චි කරන්න. එතකොට වෙන්නේ මේ මේක ඇතුළට ආවට error එකක් එන්නේ. ඒක නිකන් pass වෙලා යනවා. ඒ කියන්නේ pass කියන එක අර else වලට එහෙම දැන් හිස් තියන්න බෑනේ. ඒ වගේ වෙලාවට මේ pass කියන එක දැම්මහම ඇති මේ කෝඩ් එකට මුකුත් වෙන්නේ නැහැ නිකන්. එතකොට මේ මෙතන if එකේ හිස් වෙලා තියෙනකොට එන error එකක් එන්න පුළුවන් මේ එක මේ නවතින එක විතරයි වෙන්නේ. ඊට පස්සේ හිතන්නකෝ දැන් මේ if else එකක් විතරයි තියෙන්නේ කියලා. එතකොට මට පුළුවන් මේ මෙන්න මේ වගේ පාවිච්චි කරන්න. if a සමානයි 7යි b සමානයි 0 වගේ ගන්නකො. මම කියනවා print කරන්න කියලා if a විශාලයි 0 නම් එහෙම නැත්තම් මෙහෙම දුන්න කියලා. ඒ කියන්නේ මේ වගේ පොඩි කෝඩ් එකක් නම් if එක ඇතුලේ else එක ඇතුලේ තියෙන. ඒ කියන්නේ මෙතන මේ if එක ඇතුලේ hi කියලා නෙන්නේ. එතකොට මෙහෙම දානවට වඩා මේ වගේ දාන්න මේ වගේ ෂෝට් විදියට if else එක පාවිච්චි කරන්න පුළුවන්. if else විතරයි නම් තියෙන්නේ. ඒ කියන්නේ Python එක ඇතුලේ මේ විදිහටම යන්න ඕනේ නැහැ. මේ වගේ කෙටි හේකුත් තියෙනවා if else කෙටි නම්. ඊට පස්සේ if else වල තව හිතන්නකෝ දැන් මෙතන මේ else එක නැතුව තියෙනවා කියලා. එහෙම නැත්තම් if a විශාලයි 0 නම් sorry if මේ වගේ if එක විතරක් එනවා නම් අපිට මේ වගේ පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අර ඉන්ඩෙන්ටේෂන් එක පල්ලෙහාට දාන්න නැතුව මේ වගේ පැත්තකින් දැම්ම කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. if එකේ කතා කරන්න තියෙන්නේ ඔච්චරයි. ඊළඟට අපි loops ගැන කතා කරද්දී loops වර්ග තියෙනවා දෙකක්. ඒ කියන්නේ අපිට loop දුන්නකොට එකක් තියෙනවා අපි දන්නාවට ගන්න. ඒ කියන්නේ මොනවා හරි අපි දන්න ඒ කියන්නේ මොනවා හරි loop කරන ප්‍රමාණය අපි කලින්ම දන්නවා නම් අපිට පුළුවන් මේ for කියන loop එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් අපි කොච්චර මේක මේ කියන්නේ loop කරගන්න ඕනද කියලා කලින් දන්නේ නැත්නම් ඒ කෝඩ් කරනකොට දන්නේ නැත්නම් අපිට පුළුවන් file කියන එක පාවිච්චි කරන්න. මේ for එකට අදාළ flow chart එකයි while එකට අදාළ flow chart එකයි පොඩ්ඩක් නිකන් මතක තියාගෙන ඉන්න. මේ ඒ දෙක පොඩ්ඩක් අර කියන්නේ while එක ගන්නකොට නිකන්
කොහොමද ඒක? ඒ කියන්නේ මේකේ ෆ්ලෝ chart එක පොඩ්ඩක් මතක තියාගන්න මේ ඒක නිකන් MCQ එකට දෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ තව එකක් තමයි මේ while කියන loop එක දුවන්නේ. මෙතනට එන statement එක තියෙනවානේ. මොකක් හරි මේ statement එක true වෙනවා නම් විතරයි මේ while එකට අදාළ මේ code එක දුවන්නේ. ඒක false වුණ ගමන් මේක නතර වෙනවා. ඊට පස්සේ එහෙම නැතුව අපිට ඒ කියන්නේ දැන් while එක ඇතුලේ මේ loop එක නවත්ත ගන්න ඕන නම් මොකක් හරි. ඒ කියන්නේ දැන් මේ while එක ඇතුලේ තියෙන loop එක මැදදී නවත්ත ගන්න ඕන නම් අපිට පුළුවන් මේ break කියන function එක පාවිච්චි කරන්න. මේ break කියන එකෙන් පාවිච්චි කරන්න පුළුවන් මේ loop එක නවත්ත ගන්න. ඒත් එක්කම මේ loop ඇතුලේ පාවිච්චි කරන තව වචනක් තමයි continue කියන්නේ. continue කියන එකෙන් වෙන්නේ දැන් මේ මම මේ loop වල නැති හින්දා මේ ඒගොල්ලෝ error message දෙන්නේ. continue එකෙන් වෙන්නේ ඒ continue කියන තැනින් පස්සේ යට තියෙන ටික දුවන්නේ නැතුව loop එකේ එළියට ඒ කියන්නේ ආයි මුලට ඇවිල්ලා ඊටු ටික දුවන්න ගන්න. නිකන් එහෙම හිතන්නකෝ. අයිලයි උඩයි හය එහෙම දුන්නා කියලා. එතකොට වෙන්නේ මෙයා i මුලින්ම බිඳුවනේ. එතකොට මේක දුවන්නේ i සමානයි 3 වෙද්දි වෙන්නේ මේ තියෙන මේ කන්ඩිෂන් එක true වෙන හින්දා මේ continue කියන මේ command එක run වෙනවා. එතකොට වෙන්නේ මේ print කියන එක දුවන්නේ continue එකෙන් පස්සේ කෙලින්ම ආයි loop එකේ මුලට එනවා. මේ මෙතනින් යට තියෙන ටික වෙන්නේ continue එකේ වෙන්නේ ඒක. දැන් මේකම දුන්නොත් එහෙනම් මම break වලට මෙතනට break කියලා දුන්නොත් i සමාන බිංදුව දාන්න. ඊට පස්සේ මෙතනට දුන්නොත් එහෙම i සමාන 3 වෙද්දී වෙන්නේ මේ කෝඩ් එක දුවන එක. ඒක මුළු loop එකම දුවන එක නවත්තනවා. හැබැයි මෙන්න මේ යම් කිසි අගයකදී විතරක් නවත්තන්න ඕන නම් අපිට පුළුවන් මේ continue කියන එක පාවිච්චි කරන්න. ඒත් එක්කම while එකත් එක්ක තියෙන තව එකක් තමයි මේ ගොඩක් අය දන්නේ නැති. දැන් හිතන්නකෝ මේ එහෙනම් i සමාන බිංදුවයි ඊට පස්සේ ඒක මේ අර ස්ක්‍රිප්ට් එකේ ලියනකොට නම් හරියනවා. මෙහෙම පුළුවන් ඒක දන්නේ පොඩ්ඩක් ඒක ජෝන් මෙතනට ගන්න පුළුවන්. මේ කියන්නේ දැන් මේ loop එක දුවලා ඉවර වුණාට පස්සේ අපිට තව එක රන් එකක් ඒ කියන්නේ එකපාරක් මොන හරි දෙයක් කියන්න ඕනේ. ඒ කියන්නේ මේ දේ මේ loop එක දුවලා ඉවරයි කියලා කියන්න ඕන නම් අපිට පුළුවන් මේ while එකත් එක්ක else එක පාවිච්චි කරන්න. මේ while එකේම කොටසක් තමයි මේ else එක කියන එක. මොකද මේ මෙතන මම break කියලා දැම්ම. එතකොට මේ මුළු loop එකම දුවන එක නතර වෙන්නේ. ඒකයි මේ else එක කියන එකක් දුවන්නේ නැත්තේ මෙතනදී. මෙතනදී වෙන්නේ මේ loop එක 6 වෙනකන් දුවලා එතකොට loop එකේ මේ තියෙන condition එක false නේ. අන්න ඒක හින්දා මේ else කියන එක දුවන එක තමයි මෙතන වෙලා තියෙන්නේ. ඊට පස්සේ while loop වල ඕක එතකොට අර for loop එක පාවිච්චි කරනකොට ඉතින් මේ එතනයි 1 2 print උන්නේ නැත්තේ 1 2 මෙතන මේ අර කලින් දුවද්දි මේ මෙතනදී i 1 2 වුණානේ i 3 වුණාමනේ මේ මෙතන break උනේ එතන ඉඳන් දිව්වේ ඒ කියන්නේ මං i බිඳුවේ ඉඳන් දිව්වොත් එහෙම මේ ප්‍රශ්නයක් වෙන්නේ හරි හරි thank you ඊට පස්සේ loop වල තියෙන එක ඊට පස්සේ for loop එක පාවිච්චි කරනකොට for i in range වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මොන හරි අපිට මේ ඇතුලේ තියෙන එක දුවන්න පුළුවන් ඕන නම් මේ in range කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ range කියන එක. එහෙම නැත්නම් මොනවා හරි list එකක් ඇතුලේ හරි set එකක් dictionary එකක් ඇතුලේ වගේ එකක් දුවනවා නම් මෙතනට ඒ අදාළ variable එක
variable එක කියන්නේ කියන්නේ list එක නම් list එක මේ dictionary එක නම් dictionary එක ඒ වගේ එතකොට අපි දන්නවනේ ඒක ඇතුළේ ටික විතරයි දුවන්නේ කියලා. එතකොට අපි for එක පාවිච්චි කරනවා මේ ඒ loop එක දුවන්න. එතකොට normally ඒ කියන්නේ අර Python වල functions වල කියන්න තියෙන ටික ඔච්චරයි. ඒ කියන්නේ අර basic වගේ තියෙන්නේ. ඊට පස්සේ දැන් අර මේකේ දැන් ඊළඟට අපි කතා කරමු මේ functions හදන හැටි. functions හදනකොට කරන්න ඕනේ මෙතන file ගිහිල්ලා එතනින් new file ගිහිල්ලා මේ වගේ එක script එක ලියන්න තමයි තියෙන්නේ. මුලින්ම දෙමු නිකන් lazy එක ඒ කියන්නේ හිතන්නකෝ මට ඕනේ කියලා function එකක් හදන්න user ඒ කියන්නේ පාවිච්චි ඒක run කරන එක්කෙනාගෙන් input දෙයක් ගන්න ඕන පළවෙනි numbers දෙකක් මම ඒකෙන් output එකක් දෙනවා එළියට කියලා. එතකොට මම කරන්නේ මේ මෙහෙම කරන්නේ මම මේ ඔක්කොම definition එකකට දාන්න definition කියලා මම add කියලා දාන්න. සාමාන්‍යයෙන් දැන් මෙතන මේ ෆන්ක්ෂන් ඒ කියන්නේ දැන් ෆන්ක්ෂන් එකක් හදනකොට හදන්න පුළුවන් විදි තියෙනවා. ඒ කියන්නේ එකක් තමයි මේ වගේ ෆන්ක්ෂන් එකක් අපි කෝල් කරනකොට එයාට මුකුත් දෙන්නේ නැතුව කතා කරනවා නම් මේ ඇතුළේ තියෙන මේ වරහන් දෙක ඇතුළට මුකුත් දාන්නේ නැහැ. එහෙම නැත්නම් අපි මොනවා හරි නම්බර්ස් දෙයක් මෙයාගෙන් ගන්න ඕන. නිකන් ඒ කියන්නේ මේගේ නම්බර්ස් දෙක අරගෙනම ඒ කියන්නේ මේ ෆන්ක්ෂන් එක පාවිච්චි කරද්දී නම්බර්ස් දෙක කලින්ම දෙන්න කියනවා නම් අපිට පුළුවන් මේ මෙතනට ඒ ගන්න දෙක ඒ කියන්නේ මොනවා හරි වේරියබල් දෙකේ නම් දෙකක් දාලා ඒ දෙක ඒ විදිහට පාවිච්චි කරන්න. එතකොට මට ෆන්ක්ෂන් එකෙන් එළියට මොනවා හරි වැලියු එකක් දෙන්න ඕන නම් මට කියන්න තියෙන්නේ රිටර්න් කියන එක පාවිච්චි කරනවා ෆන්ක්ෂන් එකෙන් ඒ කියන්නේ අපි පාවිච්චි කරන ෆන්ක්ෂන් එකෙන් මොනවා හරි එකක් එළියට ආයි පාවිච්චි කරන්න දෙන්න ඕන නම් රිටර්න් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මට print කරගන්න විතර නම් ඕන මේ වැලියු එක මේකයි කියලා. එහෙනම් ඊළඟට දුන්න කියලා හිතන්නකෝ මට මේක රන් කරනකොට මෙතනින් මේ වගේ රන් කරන්න පුළුවන් නැත්නම් මේ කීබෝඩ් එකේ F5 අබුවම මේක රන් වෙනවා ඊට පස්සේ මම කියනවා ඇඩ් කරන්න කියලා 3යි 6යි ඇඩ් කරන්න කියලා කියනවා එතකොට එයා මෙතන වෙන්නේ print වෙන එක. ඒ කියන්නේ මට මෙයාව බෑ මොකක් හරි එකකට assign කරලා ලියන්න. දැන් ඇඩ් 3යි 6යි කියලා දුන්නට මෙයාව මේ A කියන එක්කෙනාට එන්නේ print වෙනවා විතරයි. හැබැයි මට ඕන නම් මේ කියන එක්කෙනාව assign කරන එක කියන්නේ එළියට දෙන්න print කරන්න නෙවෙයි ඕනේ. මට මේ කියන value එක එළියට අරගන්න නම් ඕනේ මට පුළුවන් මේ return කියන function එක පාවිච්චි කරන්න. එතකොට මේ print වෙන එක වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර කෙලින්ම මේ A කියන variable එකට මෙයාව save වෙන එක විතරයි වෙන්නේ. එතකොට මම මේ වැහුවා මම මේ කියලා එතන assign එක වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ function වල ඇතුළෙත් input ගන්න පුළුවන්. ඒ input ගන්නත් පුළුවන්. ඒත් එක්කම input ගන්නකොට මේ පොඩි දෙයක් දැන් හිතන්නවා මම මේකම ගන්නවා කියලා මෙහෙම. කියනවා එයාගෙන් මෙහෙම ඉන්පුට් දෙකක් ඒක නම්බර්ස් දෙක ඉන්පුට් විතර ඉල්ලන්න ඒ දෙන නම්බර්ස් දෙක රිටර්න් කරන්න කියලා. දැන් මෙහෙම නිකන් දුන්නොත් එහෙම වෙන්නේ සාමාන්‍යයෙන් ඉන්පුට් කියන එකේදී එයාව අපි දෙන එක මේ ඉන්පුට් කියන ෆන්ක්ෂන් එකෙන් එළියට දෙන්නේ ස්ට්‍රින්ග් එකක් විදිහට. එතකොට ගන්නකො මෙහෙම ඇඩ් කියලා දුන්නා කියලා මම කියනවා 5යි 6යි කියලා. එතකොට එයා රිටර්න් කරන්නේ මේ ස්ට්‍රින්ග් 5යි ස්ට්‍රින්ග් 6යි කියන දෙන්න එකතු කරලා 56 කියන එක තමයි මේ ඇතුල් කරන්නේ. එහෙම නෙවෙයි නම් මට කරන්න ඕනේ මෙතනදී මෙයාව හරව ගන්න ඕනේ ඉන්ටිජර් එකක් විදියට. දැන් මම
එහෙම දුන්නොත් එහෙම අර එතකොට මේ 5 කියන එක නේ 6 කියන එක නේ ඉන්ටිජර් එකක් විදිහට අරගෙන මේ ෆන්ක්ෂන් එකෙන් මේ ඉන්ටිජර් එකක් විදිහට අරගෙන එකතු කරන එක කරනවා. ඊට පස්සේ ආයි ෆන්ක්ෂන් වල කියන්න තියෙන්නේ දැන් හිතන්නකෝ මෙහෙම දැන් මම මේ ෆන්ක්ෂන් එක ඇතුලේ num1 කියලා එක්කෙනෙක් ඩිෆයින් කරානේ. දැන් මම මෙයාව ආයි රන් කරන්නම්කෝ. එතකොට මම කියනවා num1 කියන එක කෙනා 5 num2 කියන එක කෙනා 6 කියලා. මම ඇහුවොත් එහෙම num1 කියන එක කෙනා කවුද කියලා num1 කියලා කෙනෙක් නැහැ කියලා තමයි Python දෙන්නේ. මොකද මෙයා මේ ෆන්ක්ෂන් එක ඇතුළේදී විතරයි ඩිෆයින් වෙලා තියෙන්නේ. එහෙම නැතුව අපිට ආයියව වෙන වෙනම පාවිච්චි කරන්න ඕන නම් අපිට පුළුවන් මේ global කියන keyword එක පාවිච්චි කරන්න num1 සහ num2 කියන දෙන්න global variable දෙකක් කියලා තමයි. එතකොට මේ මෙතනින් කියලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේ ෆන්ක්ෂන් එකෙන් පස්සෙත් ඒවා පාවිච්චි කරගන්න පුළුවන් කියලා. දැන් මම කිව්වොත් එහෙනම් num1 කියන 5 num1 6 කියන ඒවා දැන් මම ඇහුවොත් එහෙම num1 කියන්නේ කවුද කියලා Python අඳුර ගන්න. මොකද එයා global variable එකක් විදිහට අරගෙන අර ෆන්ක්ෂන් එකෙන් පස්සෙත් num1 කියන කෙනා මතක තියාගෙන ඉන්නවා. එයාගේ memory එකේ. එතකොට මේ මෙයාව දෙනවා. එතකොට අර treadmill වලදී එහෙම මේ එක ෆන්ක්ෂන් එකකින් තව එකකට ගන්නකොට මේ වගේ global variable එකක් විදිහට අරගෙන පාවිච්චි කරගන්න පුළුවන්. ඊට පස්සේ හිතනවා මෙහෙම මම තව ඩෙෆිනිෂන් එකක් ගන්නවා. දැන් e කියලා ගන්නවා මේ මෙයාගේ වෙන්නේ හිතන්නකො රෙක්ටැන්ගල් එකක මේ පරිමිතිය දෙන්න කියලා මේ p කියන එක. එතකොට මම දෙන්න ඕනේ දිගයි පළලයි විතරයි. මම කියනවා මට රිටර්න් කරන්න කියලා මේ add කියන ෆන්ක්ෂන් එකෙන් දිගයි පළලයි එකතු කරලා එයාගේ දෙගුණ ගන්න කියලා මට ඒ කියන්නේ ෆන්ක්ෂන් එකක් ඇතුලේ මට තව ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ ඒ කියන්නේ දැන් මම කිව්වොත් එහෙම මට ඕනේ කියලා නිකන් 4යි 5යි කියලා තමයි. මම මෙතන මේ නම්බර්ස් ටික දීලා නැහැ. ඒකට මම කරන්න ඕනේ මේ දෙක අයින් කරලා එහෙම දුන්න කියලා තියෙනවා. එතකොට මෙයා කරන්නේ 5 6 එකතු කරලා එයාව දෙකෙන් වැඩි කරලාම දෙනවා. අර ඉන්පුට් එක ගන්න එක බලමු. එතකොට මම මෙතනට AB කියන දෙන්න ඕනේ මේ add කියන එකෙන්ම ගන්න එක. එහෙම දුන්නත් ඒ කියන්නේ මට අර පෙරිමීටර් එක ගන්නකොට මේ වගේ අර ෆන්ක්ෂන් එකක් ඇතුළට තව ෆන්ක්ෂන් එක කෙනෙක් යූස් කරන්න පුළුවන්. ඒකත් එක්කම දැන් මම හිතන්නකෝ මේ ස්ක්‍රිප්ට් එක තියෙද්දි මම හදනවා තව අලුත් එකක් මට ඕනේ මෙන්න මේ කියන එක්කෙනාගේ මේ ඇඩ් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න කියලා. එතකොට වෙන්න ඕන අවශ්‍යතා දෙකක් තියෙනවා. එකක් තමයි අපි මේ සේව් කරන ෆයිල් එක. ඒ කියන්නේ මේ අලුතෙන් දැන් ආයි මම හිතන්නකෝ තව ෆන්ක්ෂන් එකක් ගන්නවා කියලා ඒරියා ගන්න. මොකක් හරි ෆන්ක්ෂන් එකක් ගන්නවා මට මෙයාට පාවිච්චි කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන මේ ඇඩ් කියන එක්කෙනාව පාවිච්චි කරගන්න ඕනේ කියලා. එතකොට මට කරන්න මේ ඇඩ් කියන එක්කෙනාව පාවිච්චි කරන්න ඕනේ කියලා. එතකොට මෙහෙම දාලා රිටර්න් කරන්න මෙහෙම දුන්න කියලා කියනවා. එතකොට එයා කියනවා මේ ඇඩ් කියන එක්කෙනා එයා අඳුර ගන්නයි කියලා. මොකද මේ ස්ක්‍රිප්ට් එක ඇතුලේ ඇඩ් කියලා එක්කෙනෙක් නැහැ.
ඒකට මම කරන්න ඕනේ import කරනවා. අර අපිට import module කියලා කරන්න මෙන්න ඒ කියන්නේ import modules කියලා තියෙන මෙන්න මේක. ඒ කියන්නේ මම කරන්න ඕනේ import කරන්න කියනවා මේ 1 කියන එක්කෙනාව. 1 කියන එක්කෙනාව. ඊට පස්සේ මම කියනවා මේ 1 කියන එක්කෙනාව ඒත් දන්නේ මේ ඉලක්කමක් නේද? ඔව්. desktop එකේ save කරගන්න. ඒ කියන save කරගත්ත කියනවා. පොඩ්ඩක් import ඒ කියන එක import කරන්න එයා ඒ කියන ෆයිල් එක ඇතුලේ තියෙනවා add කියලා ෆන්ක්ෂන් එකක් අන්න එයා පාවිච්චි කරන්න. ඒ කියන්නේ අපි මොකක් හරි මොඩියුල් එකක් import කරාම අපි නිකන් import ඒ කියලා විතරයි නම් කියන්නේ. අපි ඊළඟට import කරන මොඩියුල් එකේ name එක dot ඊට පස්සේ එයාගේ ඇතුලේ තියෙන ෆන්ක්ෂන් එක මේ විදිහට import කරොත් B සමානයි මෙයාව මම වැඩි දික්කම සේව් කරලා දෙන්න. දැන් මම කරේ ඒ කියන ෆයිල් එක import කරා. මම කියනවා ඒ කියන මේ jj කියන ඒ කියන්නේ ෆන්ක්ෂන් එක කෝල් කරාම මුලින්ම මේ ඒ add කියන ඒ කියන්නේ ඒ කියන ෆයිල් එකේ add කියන ෆන්ක්ෂන් එක run කරන්න. ඊට පස්සේ මේ b කියන එක යනවා return කරන්න කියලා කිව්වා. එතකොට දැන් j කියන ෆන්ක්ෂන් එක කෝල් කරාම දැන් මේ ඒ කියන ෆයිල් එකේ add කියන ෆන්ක්ෂන් එක දුවනවා අර ඉන්පුට් දෙකේ මම අර මැසේජ් එකෙන් දැම්මේ නැති හින්දා මේ නිකන් එන්නේ මම කියන 5 දෙන්න කියලා. එතකොට මේ 11 add කියන ෆන්ක්ෂන් එක මෙහෙම ඒ කියන්නේ දැන් අර import කරනකොට කරන්නේ මෙන්න මේ ඒ කියන්නේ import කරන ෆයිල් එක import a කියලා දුන්නොත් අපි කරන්න ඕනේ a dot ඒ කියන්නේ import කරන module name එක dot එයාගේ ඇතුළේ තියෙන ෆන්ක්ෂන් එක අර import math වල අර math dot කියලා අපි දාන්නේ අන්න ඒකයි. එහෙම නැතුව හිතන්නකෝ මට මේ a dot කියන එක ගහන්න කම්මැලි මේ හැමතිස්සෙම ගහන්න යනවා කියලා. මට ඒකට පාවිච්චි කරන්න පුළුවන් from a import add කියලා කියන්න පුළුවන් මම අදාළ ෆන්ක්ෂන් එක දන්නවනම්.
එතකොට මට පුළුවන් මේ a.tek කියන එක අයින් කරලා මෙහෙම පාවිච්චි කරන්න. හැබැයි මං දැන් මේකෙදි ඇඩ් කියන එක නා විතරනේ කතා කරේ. මම දැන් කිව්වොත් එහෙම C කියන කෙනෙක් ගන්න අර අපි පළවෙනි A කියන එක ඕපන් කරන්න. දැන් මේ මෙතනදී ඇඩ් කියන ෆන්ක්ෂන් එක විතරනේ මම මේ මෙතන කතා කරේ. ඇඩ් කියන එක්කෙනා විතරක් ඉම්පෝර්ට් කරන්න කියලා තමයි මම මේ ෆයිල් එකේ දුන්නේ. එතකොට මම ඒ ෆයිල් එක ඇහුවොත් එහෙනම් මේ p කියන එක්කෙනා දෙන්න කියලා මේ p කියන ෆන්ක්ෂන් එක ඉම්පෝර්ට් කරන්න කියලා මම කිව්වේ නෑනේ. එතකොට සාමාන්‍යයෙන් එන්න ඕනේ මෙතනදී error එකක් එන එක. එතකොට කියනවා p කියලා එක්කෙනෙක් ඩිෆයින් කරලා නැහැ කියලා කියන්නේ. p කියලා ෆන්ක්ෂන් එකක් එයා ඉම්පෝර්ට් කරලා නැහැ. එතකොට මට ඒක නවත්ත ගන්න පුළුවන්. මේ a කියන ෆයිල් එකේ තියෙන ඔක්කොම ෆන්ක්ෂන් ගන්න ඕන නම් මට කියන්න පුළුවන් මෙන්න මෙහෙම from a කියන මොඩියුල් එකේ a කියන මොඩියුල් එකේ ඉම්පෝර්ට් කරන්න මේ තරුව කියන එකෙන් අදහස් වෙන්නේ all කියන එක. එතකොට මේ වගේ එකකදී මම අහුවොත් එහෙම ආයි අර මං p කියන එක නැහුවනේ ඒකයි මේ 5 ආයි ගහන්න ඕනේ. ඊපස්සේ ආයි මෙතන 5 කියනවනම් මෙහෙම. දැන් මේ මෙතනට මං BC කියලා දෙකම දුන්නොත් එහෙනම් නේනවා 11 කියන්නේ අර මේ ඇඩ් වලින් එන එක 22 කියන්නේ p වලින් එන එක. එතකොට ෆන්ක්ෂන් ඩිෆයින් කරද්දී ওই ටික තමයි දැනගෙන ඉන්න ඕනේ. ඔව් මේ ටික දැනගෙන ඉන්න ඕනේ. එතකොට අර ග්ලෝබල් කියන එක දැම්මහම අපිට අර ඕන තැනක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඉන්පුට් එකක් ගන්නකොට එයා එන්නේ ස්ට්‍රින්ග් එකක් විදියට. ඒ වෙනුවට අපිට පුළුවන් මේ ඉන්ටිජර් එකක් විදියට හරවගෙන පාවිච්චි කරන්න. ඊට පස්සේ ෆන්ක්ෂන් එකක් ඇතුලේ ඒ කියන්නේ මේ එකම ෆයිල් එකේ න ඉම්පෝර්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ එකම ෆයිල් එකේ මේ කියන ෆන්ක්ෂන් එක තව එකක් ඇතුලේ පාවිච්චි කරනවා නම් එයාව ඉම්පෝර්ට් කරන්න ඕනේ. ෆන්ක්ෂන් එකක් ඇතුලේ ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැතුව මම වෙනින් එක ගන්න ඕනේ. කියන්නේ මේ තියෙන මොඩියුල් එක මෙන්න මේ මොඩියුල් එක මම වෙනින් එකකට පාවිච්චි කරනවා නම් මම අනිවාර්යෙන් ඉම්පෝර්ට් කරගන්න ඕනේ මේ ෆයිල් එක. සාමාන්‍යයෙන් මෙයාව අර Python install කරපු ෆයිල් එකට සේව් කරොත් නම් මෙහෙම import කියලා ඒ කියන්නේ මේ ඊළඟට තියෙන ඕනේ උවමනාව මේ අවශ්‍යතාවය තමයි මේ මෙන්න මේ ෆයිල් එකයි දෙකම තියෙන්න ඕනේ එකම සේව් වෙච්ච ෆෝල්ඩරේ සාමාන්‍යයෙන් අපි මොඩියුල් දැම්මහම එහෙම නැතුව පාවිච්චි කරනවා නම් අපිට පුළුවන් දැන් මෙයාව ගොඩ තැන්වල පාවිච්චි කරනවා නම් අපිට ඒ වගේ ෆන්ක්ෂන් හදලා අර Python වල මේ ස්ක්‍රිප්ට් වලට ස්ක්‍රිප්ට් කියන ෆෝල්ඩර් එකට දැම්මොත් එහෙම නිකන් import කරාම error message එන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාව සේව් කරන තැනම මෙයාව තියෙන්න ඕනේ වෙන්නේ නැහැ. එතකොට එහෙම නැත්තම් මේ දෙන්නම තියෙන්න ඕනේ එකම ෆෝල්ඩරේ මෙහෙම import කරනකොට නැත්තම් import වෙන්නේ නැහැ. normal ඒ කියන්නේ මෙහෙම normal import කරොත් import වෙන්නේ නැහැ. functions වල කියන්න තියෙන්නේ ඔච්චරයි. කියන්නේ functions උයි අර importing modules වලයි කියන්න තියෙන්නේ ඔච්චරයි. ඊට අමතරව අර සාමාන්‍යයෙන් ෆන්ක්ෂන් හදනකොට මේ වගේ මල්ටි ලයින් ස්ට්‍රින්ග් එකක් අරගෙන මේ ෆන්ක්ෂන් එකේ වෙන්නේ මොනවද ඒ ටික කියනවා. මේ මොකද ඊට පස්සේ මේ අර මොඩියුල් අර අන්තිමට අපි මෙද හරියදී කරේ ඩොක් ස්ට්‍රින්ග් කියලා එක. අන්න ඒ වගේ ගන්නකොට මෙන්න මේ අපි මෙන්න මේ කියන ටික ඒ ෆන්ක්ෂන් එකේ මෙන්න මේ ෆන්ක්ෂන් එකේ වෙන්නේ මෙන්න මේකයි. මේ ඩොක් ස්ට්‍රින්ග් එක ඇතුළේ වෙන්න තියෙන ටිකයි. ඊට පස්සේ ඒක එක්සැම්පල් අපි දාන ටිකයි ඒ ටික ඔක්කොම එනවා. මේ මොන හරි අවුල් තියනවද මේ ඒ ටික? නැත්තම් ෆයිල් හැන්ඩ්ලින් කරන්න ගන්නද? එහෙනම් ෆයිල් හැන්ඩ්ලින් කියන එකත් පටන් ගන්න. ෆයිල් හැන්ඩ්ලින් කියන එක
අපිට වැඩිපුර භාවිත මේ කියන්නේ ඕන වෙන්නේ නිකන් වෙබ් ඇප්ලිකේෂන් වගේ හදනකොට ඒ කියන්නේ අර සේව් කරගන්න ඕනේ කොහේ හරි. එතකොට ෆයිල් හැන්ඩ්ලින් වල තියෙන එක ෆන්ක්ෂන් එකක් තමයි මේ ඕපන් කියන ෆන්ක්ෂන් එක. ඕපන් කියන එකේදී වෙන්නේ අපි අර අපිට ඕපන් කරන්න ඕන ෆයිල් නේම් එක දෙන්න ඕනේ ස්ට්‍රින්ග් එකක් විදිහට. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මට ඕනේ කියලා ටෙක්ස්ට් ෆයිල් එකක් ඕපන් කරන්න ඕනේ කියලා. මම කියනවා මෙහෙම ටෙක්ස්ට් ෆයිල් එකක් ඕපන් කරන්න. ඊළඟට මම කියන්න ඕනේ ඒ කියන්නේ අපිට බේසිකලි මේ ඕපන් කියන ෆන්ක්ෂන් එක ඇතුළත දෙන්න ඕනේ පැරාමීටර්ස් දෙකක් අනිවාර්යෙන්. එකක් තමයි ෆයිල් නේම් එක. ෆයිල් නේම් එක දෙනකොට මේ අග එයා මොන જાතිය ෆයිල් එකක්ද කියලා අනිවාර්යෙන් කියන්න ඕනේ. ෆයිල් නේම් එක විතරක් දීලා බෑ. ඊට පස්සේ එයා ඕපන් කරන්නේ මොන මොඩ් එකෙන්ද කියලා. ඒ කියන්නේ අපි ගාව තියෙනවා ඒ කියන්නේ Python වල තියෙනවා mods එකක් තියෙනවා R කියලා. මෙයාගෙන් එන්නේ රීඩ් කරන්න විතරයි. එතකොට තව එකක් තියෙනවා A කියලා. එයාගෙන් එන්නේ append වෙන එක. ඊට පස්සේ W කියලා වෙනවා. එයාගෙන් වෙන්නේ write වෙන එක. ඊට පස්සේ X කියලා එකක් තියෙනවා. එයාගෙන් වෙන්නේ මේ ෆයිල් එක හැදෙනවා විතරයි. ඒකට මුකුත් කරන්න බෑ. ඊට පස්සේ දැනගන්න ඕනේ append වෙනවා කියන්නේ මොකද බා? append වෙනවා කියන්නේ append වෙනවා කියන එකෙන් වෙන්නේ මෙහෙම මුලින්ම R කියන එකෙන් වෙන්නේ අපිට මේ ෆයිල් එක ඕපන් කරලා පුළුවන් කරන්න ඒකේ තියෙන ටික රීඩ් කරන්න විතරයි වෙන දෙයක් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. append එකේදී වෙන්නේ මේ ෆයිල් එක ඕපන් කරලා අපිට රීඩ් කරන්න පුළුවන්. ඒත් එක්කම මේ ෆයිල් එකේ තියෙන data වලට අමතරව අර ෆයිල් එක නතර කරපු තැන ඉඳන් ඊටු ටික ලියන්න පුළුවන් append කියන එකෙන්. ඊට පස්සේ write කියන එකේදී වෙන්නේ අර ෆයිල් එකක් තියෙනවා නම් ඒක ඕපන් වෙන ඒ තව එකක් තමයි append එකේදී ෆයිල් එකේ ඒ කියන්නේ අපි දැන් මේ කියන ෆයිල් එකේ නම නැත්තම් ඒ ෆයිල් එක හැදෙනවා. හැදිලා එතන ඉඳන් write වෙන්න ගන්නවා. ඒත් එකම write එකේදී වෙන්නේ ඒ ෆයිල් එකේ තියෙන data ටික ඔක්කොම අයින් වෙලා අලුතෙන්ම ඒ කියන්නේ අර දැන් හිතන්නකො text file එක මොන හරි තිබ්බා කියලා. අපේ write mode එකෙන් open කරොත් එන්නේ ඒ තිබ්බ ටික අයින් වෙලා අලුතෙන් අපි ලියන ටික තමයි එන්නේ. එහෙම ඊට එතකොට පස්සේ .txt කියන ෆයිල් විතරද ඔකට ගන්න පුළුවන්? නෑ ඒකට මේ තව XML ෆයිල් එක එක පුළුවන්. හැම එකම මොනවද දන්නේ. ඒ කියන්නේ ටෙක්ස්ට් ෆයිල් විතරක් නෙවෙයි. හරි thank you හරි. මේ ඊට පස්සේ x කියන එකෙන් වෙන්නේ මේ ෆයිල් එක අපිට අලුතෙන් හදන්න විතරයි පුළුවන්. ඒ කියන්නේ හදන එකක් විතරක් නම් කරන්න ඕනේ මේ create only එකෙන් අපිට ඒක කරන්න පුළුවන්. දැන් මම හිතන්නකෝ මගේ අර ෆයිල් එකේ මෙහෙම එකක් තිබ්බේ නෑනේ. මම මුලින්ම read එක දුන්නොත් මට අනිවාර්යයෙන්ම මෙතන error message එකක් එන්න ඕනේ. දැන් මෙතනදී දෙන්න. මෙතන මේ R කියන එක නම් string එකක් විදිහට දෙන්න. එතකොට මෙයා කියනවා එහෙම ෆයිල් එකක් නෑ කියලා txt කියලා ෆයිල් එකක්. මොකද මේ read mode එකෙන් දුන්නේ read mode එකේදී එහෙම ෆයිල් එකක් නැත්තම් නෑ කියලා කියනවා. දැන් මම append එකේ දුන්නොත් වෙන්නේ මේ කෝඩ් එක අවුලක් නැතුව දුවනවා. ඊට පස්සේ මම මේකට ගිහලා බැලුවා මෙතන test කියලා ෆයිල් එකක් ඕපන් වෙලා තියෙනවා. ඊට පස්සේ මම ආයෙ අර ෆයිල් එක delete කරනවා. එතන write එක run කරොත් එතකොට වෙන්නේ මෙතන ෆයිල් එක හැදෙනවා. මේ error message එකක් එන්නේ. ඊට පස්සේ x එක දුන්නත් ඒ අරගමයි වෙන්නේ. ඒකටත් මේ කියන ෆයිල් එක හැදෙනවා. හිතන්න මම append mode එකේ දුවිලා දැන් මම ෆයිල් එකක් ඕපන් කරගන්න මේක කරන්නේ. ඊට පස්සේ මට ඕන නම් රීඩ් කරගන්න මේ ෆයිල් එකේ තියෙන data ටික මට පුළුවන්. සාමාන්‍යයෙන් මේ මෙතනදී කරන්නේ මේ ඕපන් කරනකොට මේ ඕපන් කරන ටෙක්ස්ට් ෆයිල් එක මොකක් හරි variable එකකට අපි සමාන කරගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ variable එකේ මේ ටෙක්ස්ට් ෆයිල් එකේ තියෙන data ටික ඔක්කොම save වෙන එකක් වෙන්නේ.
එතකොට මට ඕන නම් හදිස්සියට යාව රීඩ් කරගන්න මට පුළුවන් කියන්න print කරන්න ඕන නැත්නම් හිතන්න මම මේකට නිකන් මේ වගේ දුන්න කියලා data ටික හරියට නැති අනේ මේකෙන් දුවන්න print කරන්න ඕන okay එතනදී මම ඉතින් මේ මෙතනදී මම append කියලා දීලා තියෙනවා මේ read කරන්න ඕන නම් එහෙමනේ කරන්න එතකොට මෙයාව read වෙනවා ඊට පස්සේ මට ඕන නම් මේ ෆයිල් එක ඇතුලේ තියෙන එක හිතන්නකෝ මේ ලයින් ගොඩක් තියෙනවා කියලා මේ වගේ මට ඕන නම් මෙයාගේ මේ ලයින් එකෙන් ලයින් එකට read කරන්න මට දෙන්න ඕනේ මෙතන ඒ කියන්නේ එක ලයින් එකක් විතරක් නම් read කරන්න ඕනේ මම කියනවා මෙතන ඒකෙන් එක්කන F read line කරන්න කියලා. ඒ කියන්නේ එක line එකක් විතරක් read කරන්න කියලා. මම ඊට පස්සේ ආයි දුන්න කියලා හිතන්නකො තුනක් විතර. ඒකට එයා කරන්නේ එක line එකක් read කරනවා ඊට පස්සේ ආයි දෙවෙනි line එක read කරනවා තුනේ. ඒ කියන්නේ මේ read line කියන එකෙන් වෙන්නේ එයා එක line එකක් read කරලා එයා මතක තියාගන්නවා එයා නැවැත්තුවේ කොතනද කියලා. ඊපස්සේ දෙවෙනි පාර ආයි read line දුන්නොත් එහෙම ආයි මුලින් ඉඳන් නෙවෙයි අර නවත්තපු තැන ඉඳන් තමයි එයා read line කරන එක read කරන්නේ. දැන් මට ඕන නම් එකපාර මේ තියෙන ටික ඔක්කොම රීඩ් කරගන්න ඕන නම් මට පුළුවන් කරන්න එතන වෙන්නේ I in A කියලා කියන්නේ මේ I in A නෙවෙයි ෆයිල් කියලා එනවා නේද මේ ෆයිල් එකේ එක ලයින් එක ගානේ එහෙම දුන්න කියලා ගන්න. එතකොට එයා අර ලයින් එක ගානේ ඔක්කොම ටික රීඩ් කරගන්නවා මෙයාගේ තියෙන. ඒකත් එක්කම දැන් හිතන්නකෝ අපි append mode එක අරගෙන මොන හරි ෆයිල් එකක් හැදුවා කියලා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ෆයිල් එකක් හදලා ඒක ක්ලෝස් කරේ නැත්නම් අන්තිමට ඒ කියන්නේ file dot කියලා ක්ලෝස් කරේ නැත්නම් සමහර වෙලාවල් වලට මේ ෆයිල් එක කරප්ට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර ඇතුලේ තියෙන data ටික ඔක්කොම ඒකේ තියෙන්න නැති වෙන්න පුළුවන්. ඒකින්ද අනිවාර්යෙන් ෆයිල් හැන්ඩ්ලින් වලට ෆයිල් එක ඕපන් කරාම අන්තිමට ෆයිල් ක්ලෝස් කරන්න ඕනේ අනිවාර්යෙන්. ඊට පස්සේ අපිට ඕන නම් මොකක් හරි හදිස්සියේ හරි මේක ඇතුලේ තියෙන ෆයිල් එකක් මේ කියන්නේ ඩිලීට් කරන්න ඕන මට පුළුවන් මුලින්ම OS එක ඉම්පෝට් කරගන්න ඕනේ. ඒ කියන්නේ මැෂින් එකේ OS එක ඉම්පෝට් කරගන්නවා. ඊට පස්සේ කියනවා
stop කරනවා මේක ක්ලෝස් කරලා ඉන්න එතකොට දැන් මම ෆයිල් එකට ගිහලා බැලුවොත් අර ඒ කියන ෆයිල් එක ඉබේම මේ ඩිලීට් වෙලා තියෙන. ඒ කියන්නේ ෆයිල් එක ඩිලීට් කරන්න ඕන නම් ඒකෙන් ඩිලීට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ෆයිල් හැන්ඩලින් වල තියෙන්නේ ඔච්චරයි කියන්න තියෙන්නේ. ඊළඟට මේ තමයි මේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් යන්නේ. කියන්නේ ඩබල් OP. ඩබල් OP වල දැන් ඒ කියන්නේ අපි ඩබල් OP වල කරන්නේ මොකක් හරි ක්ලාස් එකක් හදනවා. දැන් සාමාන්‍යයෙන් මේකේ කියන්නේ Python වල තියෙන හැම දෙයක්ම තියෙන්නේ ක්ලාස් එකක් විදිහට. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ඔබ්ජෙක්ට් එකක් විදිහට තමයි තියෙන්නේ. එතකොට අපි මේ ක්ලාස් එකක් කියලා හදන්නේ අර ඒ කියන්නේ අපිට මොනවා හරි ඒ කියන්නේ දැන් හිතන්නකො මෙහෙම දැන් මේ Python වල string කියලා තියෙනවනේ. හිතන්නකො දැන් මේක මේ string ක්ලාස් එකට අදාළ එකක් තමයි මේ මෙන්න මේ දීලා තියෙන්නේ. එතකොට අපිට දැන් මේ අර පාවිච්චි කරද්දී අපි මේ වගේ string ගොඩක් හදනවානේ. k ඊට පස්සේ ආයි a සමානයි මෙහෙම ll කියලා මොනවා හරි හදනවා කියලා හිතන්නකො. දැන් මේ හැම එකක්ම අයිති වෙන්නේ string කියන ක්ලාස් එකට. හැබැයි මේ තියෙන හැම එක්කෙනාගේම මේ values වෙනස්. ඒ කියන්නේ දැන් මේ හිතන්න මම මෙයා මෙයා b කියලා ගත්තා කියලා. එතකොට මේ a කියන්නේ string කියන ක්ලාස් එකෙන් හදපු ඔබ්ජෙක්ට් එකක්. එතකොට b කියන්නේ string කියපු ක්ලාස් එකෙන් string කියන ක්ලාස් එකෙන් හදපු ඔබ්ජෙක්ට් එකක්. හරි. එතකොට මේ ක්ලාස් වල අපි දැන් ගත්තොත් ක්ලාස් කියන එක ගත්තොත් ක්ලාස් කියන එකේ මුලින්ම අපි ක්ලාස් එකක් හදනකොට අපි මුලින්ම කරන්න ඕනේ ඒ ක්ලාස් එකට මොකක් හරි නමක් දෙන්න ඕනේ. දැන් Python ඇතුළේම තියෙන ක්ලාස් එක තමයි මේ string කියන්නේ. හරි. මේ එතකොට ඒ string කියන එක කියන්නේ Python වල ඒ ක්ලාස් එකේ නම. ඊට පස්සේ දෙවෙනියට තියෙන්න ඕනේ instance variable. හරි. instance variable කියන්නේ දැන් අපි මේ ක්ලාස් මේ string කියන දැන් අර උදාහරණයකට ගත්තොත් string කියන ක්ලාස් එකෙන් හදන එක. දැන් මේ තියෙන ක්ලාස් එකේ නමනේ. දැන් අපි මෙතනදී මේක ගන්නකො මෙතන. දැන් අපි මෙතනදී මෙතනදී ගත්තානේ මේ a කියලා එක්කෙනෙක්ට මෙන්න මේ වගේ අගයක්. එතකොට string කියන ක්ලාස් එකේ instance variable එක වෙන්නේ මෙන්න මේ කැලල. ll කියන එක කෙනා. හරිද? එතකොට අපි මොන හරි ක්ලාස් එකක් හදද්දී අපිට ඕන නම් ඒ කියන එක්කෙනාට ඒ කියන්නේ හදන ඔබ්ජෙක්ට් එකට අදාළ මොන හරි අගයක් හරියටම ඒ කියන්නේ දෙන්න ඕනේ කියලා. අන්න ඒක කරන්න අපි පාවිච්චි කරන්නේ මේ instance variable කියන එක. ඒක පාවිච්චි කරනකොට අපි පාවිච්චි කරන මෙතඩ් එක තමයි මේ init කියන එක. ඒ කියන්නේ init කියන්නේ initialize කරනවා කියන එක තමයි මේ init කියන එකෙන් ඒගොල්ලෝ මේ කියන්නේ අර පාවිච්චි කරලා තියෙන්නේ ඉංග්‍රීසි වල initialize කරනවා කියන එක වෙනුවට Python වල පාවිච්චි කරන භාෂාව තමයි මේ init කියන්නේ. ඒ කියන්නේ අපි මේ ක්ලාස් එකකින් හදන මේ a කියන ඔබ්ජෙක්ට් එකට initialize කරනවා a කියන ඔබ්ජෙක්ට් එකේ තියෙන්න ඕනේ value එක වෙන්නේ මෙන්න මෙයා. හරිද? ඊට පස්සේ තුන්වෙනියට තියෙන්න ඕනේ methods කියලා. methods කියන්නේ දැන් මම මේ string එක එයාව ගත්තොත් එහෙම මට මේ a කියන එක්කෙනාගේ length එක ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ මෙයාගේ ඇතුලේ කොච්චර දිග මේ variable එකේ ඒ කියන්නේ කොච්චර elements ගණනක් තියෙනවද කියලා අපිට ගන්න ඕනේ. එතකොට අපි ගාව තියෙනවා මේ len කියන method එක. අන්න ඒ වගේ methods තියෙනවා. ඒක දැන් මේ string එකේ තියෙනවනේ මේ len කියලා තියෙනවා. ඊට පස්සේ අපිට අර slice කරන්න ඕනේ. ඒ කියන්නේ අර
මැදින් කඩලා මේ ටික විතරක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේක කැපිටලයිස් කරන්න පුළුවන්. මේක මේ ඔක්කොම අප ගන්න පුළුවන්. මේ ඔක්කොම සිම්පල් කරන්න පුළුවන්. අන්න ඒ වගේ කරන ක්‍රම වලට කියන්නේ මෙතඩ්ස් කියලා. හරිද? ඒකයිල තේරෙනවා. මේ ක්ලාස් වල කිය ඒ කියන්නේ අර ඔය ටික දැනගත්තාම මේ තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා. අවුලක් තියෙනවා නම් අහන්න කිසි අවුලක් නෑ. මේ මෙතඩ්ස් කියලා පොඩ්ඩක් ආයි කියහන්කෝ. හරි. දැන් ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් වල Python වල තියෙන හැම දෙයක්ම තියෙන්නේ ඒ කියන්නේ මේ ක්ලාසස් විදියට හදලා හැම එකක්ම ඔබ්ජෙක්ට් එකක් විදියට තමයි Python වල සලකන්නේ. හරිද? ක්ලාස් එකක් කියලා කියන්නේ ක්ලාස් එකකට තියෙන ඒ කියන්නේ ක්ලාස් එකක් හදනකොට තියෙන්න ඕන දේවල් තුනක් තියෙනවා. ඒ කියන්නේ මේ සාමාන්‍ය ක්ලාස් එකක් හදනකොට දේවල් තුනක් තියෙන. එකක් තමයි ක්ලාස් එකට නමක් තියෙන්න ඕනේ. දැන් සරලව අපි හැමෝම දන්න දෙයක් නේ Python වල string කියන එක. ඒ කියන්නේ Python වල string කියලා data type එකක් තියෙනවානේ. ඒ data type එක Python වල හදලා තියෙන්නේ class එකක් විදියට. හරිද? එතකොට මේ string කියන class එකේ name එක විදියට ඒගොල්ලෝ අරන් තියෙන්නේ str කියලා. හරිද? ඊට පස්සේ දෙවෙනියට තියෙන්න ඕනේ instance variable. ඒ කියන්නේ එයාට මොකක් හරි අගයක් initialize කරලා තියෙන්න ඕනේ. අන්න ඒක කරනකොට අපි කරන්නේ මේ init කියන එක පාවිච්චි කරනවා. class එකක් හදනකොට ඒක පෙන්වන්න. හරිද? ඒ කරනකොට වෙන්නේ මේ string කියන මේ class එකේදී මේ initialize කරන instance variable එක වෙන්නේ මෙන්න මේක. ඒ කියන්නේ අපි ඒ කියන එක්කෙනා ඒ කියන්නේ object එක. ඒ කියන්නේ දැන් class එකකින් මොනවා හරි දෙයක් අපි හදනවා නම් ඒ හදන දෙයට කියන්නේ object එකක් කියලා. එතකොට මේ ඒ කියන්නේ object එක. එයාට අදාළ instance variable එක නැත්නම් එයාව initialize කරපු අගය තමයි මේ මෙන්න මේ string එක. LLL කියන string එක තමයි එයාට initialize කරපු variable එක. හරිද? ඊට පස්සේ string ඇතුළේ මේ length වගේ method තියෙනවනේ. ඒ කියන්නේ len කියලා තියෙනවා. ඊට පස්සේ අපිට මේ ඇතුළේ තියෙන මේ දීලා තියෙන string එකම capital කරන්න පුළුවන් upper කියන එකේ. ඊට පස්සේ තව තියෙනවා capitalize කියලා. ඒ කියන්නේ පළවෙනි අකුර විතරක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙයාගේ මේ මැදින් කඩලා මේ ටික විතරක් ඒ කියන්නේ අර ඒ වල එකේ ඉඳන් අන්තිම වෙනකන් ගන්නකොත් මේ දෙන්න විතරනේ එන්නේ. අන්නේ හැම එකක්ම අයිති වෙන්නේ මේ methods කියන එකට. හරිද? එතකොට thank you හරි ඊළඟට අපි සාමාන්‍යයෙන් ක්ලාස් එකක් හදනකොට ක්ලාස් එකට අදාළව ඒ කියන්නේ දැන් අර ඩෙෆිනිෂන් වගේ මෙතන තියෙන්නේ ක්ලාස් කියලා තමයි ක්ලාස් එක හදන්න. ඒ කියන්නේ මොන හරි ක්ලාස් එකක් හදනවා නම් ඒ කියන්නේ අපිට ආය අවශ්‍ය වෙන විදිහට ක්ලාස් එකක් හදනවා නම් මම මේ def කියනවා. ඒ කියන්නේ අපි ෆන්ක්ෂන් එකක් හදද්දි def පාවිච්චි කරනවානේ. අන්න ඒ වගේ ක්ලාස් එකක් හදනකොට එයාගේ කීවර්ඩ් එක තමයි මේ ක්ලාස් කියන්නේ. මේ හැම එකම සිම්පල්. ඒත් එක්කම පොඩි සම්මතයක් තියෙනවා. ක්ලාස් එකක් හදනකොට අපි අනිවාර්යෙන් ක්ලාස් එකේ නම දෙන්න ඕනේ සාමාන්‍යයෙන් මුල් අකුරු කැපිටල් වෙන විදියට. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මම හදනවා කියලා person කියලා මේක. හරි. ඒ කියන්නේ මම හදනවා person කියලා ක්ලාස් එකක්. ඒ හදනකොට සාමාන්‍යයෙන් මේ පළවෙනි අකුර කැපිටල් තමයි තියන්නේ. ඒක අනිවාර්යයෙන් ඒ කියන්නේ error message දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් තියෙනකොට මේ මෙතන කැපිටල් තමයි තියන්නේ. ඊළඟට දැන් මම කරලා තියෙන මුලින්ම ක්ලාස් කියලා මේ ක්ලාස් එකක් හදලා දිනවා person කියලා. ඕන්න දැන් එයාගේ name එක කියන එක හරි. person කියලා name එකක් තියෙනවා. ඊළඟට මම කරන්න ඕනේ මෙයාට අදාළ instance variable ටික හදා ගන්න ඕනේ. ඒකට මම කරන්න ඕනේ මම කියනවා def initialize කරන්න මෙතනට කියනවා self කියලා. ඒ කියන්නේ දැන් අපි මේ මෙතනට අනිවාර්යෙන් ඒ කියන්නේ මේ වගේ ක්ලාස් එකක් හදද්දී initialize වල මේ වරහන ඇදලා අපි මේ ඇරලා දැන් එයාට variable එකක් හදනවනම් මුලින්ම මේ self කියන වචනේ දානවා. හරිද? මේ self කියන වචනෙන් තේරුම් වෙන්නේ නිකන් අපි මොනවා හරි object එකක් හදද්දී ඒ කියන්නේ අලුතෙන් object එකක් හදනවා කියනකො අන්නේ අලුතෙන් object එක හදන එක්කෙනාට අදාළව කියන ඒකට නිකන් තේරුම් මේ වෙන්න තමයි self කියලා දාන්නේ. ඒත් එක්කම අනිවාර්යෙන් මේ init එකත් එක්ක මේ self කියන එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ self කියන වචනේ තියෙන්න ඕනේ. දැන් හිතන්නකෝ මම මේ මෙතනට දැම්ම කියලා person කියලා. ඒ දැම්මත් ප්‍රශ්නයක් නෑ. අනිවාර්යෙන් initialize කියන එකට පස්සේ මෙන්න මේ වගේ අර
සාමාන්‍ය self කියලා දාන්න අන්න ඒ පැරමීටර් එක නිකන් තියෙන්න ඕනේ. එතනින් අදහස් වෙන්නේ නිකන් කරන්ට් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ වෙලාවේ අපි පාවිච්චි කරන ඉන්ස්ටන්ස් එකේදී ඒ කියන්නේ අදාළ ඔබ්ජෙක්ට් එකට අදාළ රෙෆරන්ස් එක විදිහට තමයි මේ self කියන එක පාවිච්චි වෙන්නේ. හරිද? දැන් මම එතනට self දාන්නම්කෝ දැනට. මම කියනවා මට person කියන ක්ලාස් එකෙන් ඔබ්ජෙක්ට් එකක් හදද්දි මට අනිවාර්යෙන් එයාගේ නම ඕනේ. මට එයාගේ වයස ඕනේ. හරිද? ඊට පස්සේ මම කියනවා මේ හදන ඔබ්ජෙක්ට් එකේ නම වෙන්නේ මම මෙතනට කැපිටල් එන්න දාන්න. මෙයාගේ නම. ඒ කියන්නේ මෙතනින් අපි ක්ලාස් එක හදද්දි ඔබ්ජෙක්ට් එක හදද්දි දෙන නම වෙන්න ඕනේ ඒ හදපු ඔබ්ජෙක්ට් එකේ නම. ඊළඟට මම කියනවා මේ කියන එක්කෙනාගේ ඒජ් එක වෙන්න ඕනේ. වයස වෙන්න ඕනේ අර එයා දෙන ඒජ් එක කියලා. හරිද? දැන් මේ තියෙන්නේ මගේ ඉන්ස්ටන්ස් වේරියබල් එක හදලා මෙතන. ඒ කියන්නේ ඉන්ස්ටන්ස් වේරියබල් කියන මෙන්න මේ දෙක ඒ දෙනවා ඩිෆයින් කරලා තියෙනවා. ඒ කියන්නේ person කියලා ක්ලාස් එකෙන් මම ඔබ්ජෙක්ට් එකක් හදද්දි අනිවාර්යෙන් මෙන්න මේ වේරියබල් දෙක ඉනිෂියලයිස් කරන්න ඕනේ එයා ඔබ්ජෙක්ට් එක හදනකොට. ඊළඟට මට දැන් ඕනේ methods කියලා. මම ඒකට දෙනවා if නිකන් මම method එකක් දෙනවා hi කියලා. හරිද? මේ hi කියන method එක මට ඕන වෙලාව පාවිච්චි කරනවා නම් පාවිච්චි කරොත් මම කියනවා print කරන්න hi my name is එයාගේ නම ඊළඟට I am එන්න මේ වගේ දුන්නා කියලා දන්නවා. හරිද? එතකොට මම කරලා තියෙන්නේ මෙතන ක්ලාස් එකක් හදනකොට ඒ ක්ලාස් එකට නමක් තියෙන්න ඕනේ. මම මේ ක්ලාස් එකේ නම හැදුවා person කියලා. ඒ කියන්නේ person කියන ක්ලාස් එක තමයි තියෙන්නේ. ඒ person ට අදාළව ඉනිෂියලයිස් කරන්න ඕන variable දෙක තමයි මේ නමයි age එකයි. ඊට පස්සේ එයාගේ methods වලට තියෙන්නේ මෙන්න මේ hi කියන එක. ඒත් එක්කම මේ මෙතනටත් self කියලා දාන්න. දැන් මේ මෙතන අපි දැන් මේ self කියලානේ. ඒකෙන්ද මෙතනටත් දාන්න ඕනේ self කියලා. හරිද? එතකොට කියන්නේ දැන් මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් හැදුවාම අන්න එයාට අදාළව මේ ෆන්ක්ෂන් එක කෝල් කරොත් මෙන්න මෙයා දෙන්න කියන එක තමයි උතනින් අදහස් වෙන්නේ. හරිද? දැන් එතකොට මම ක්ලාස් කියන මේ person කියන ක්ලාස් එක හදලා ඉවරයි. හරිද? person හදන්න ඕනේ එයාගේ වෙන්න ඕනේ එයාගේ නම වෙන්න ඕනේ නින්නවත් වයස වෙන්න ඕනේ 21යි කියන එක්කෙනාගෙන් ඔබ්ජෙක්ට් එකක් හදලා තිනවා person 1 කියලා එයාගේ නම වෙන්නේ නින්නවත් එයාගේ වයස වෙන්නේ 21යි. එතකොට මට ඉතින් මේ person 1 කියන එක්කෙනා person 1 කියන එක්කෙනාගේ නම දැනගන්න ඕන person object එකේ නම දෙන්න. නම දෙන්න. එතකොට එයා දෙනවා නිම්නවත් කියලා. මට ඔයාගේ වයස දැනගන්න. ඒත් එක්කම මට ඕන නම් මේ person 1 කියන එක්කෙනාගේ hi කියන ෆන්ක්ෂන් එක දුවන්න. ඒ කියන්නේ hi කියන method එක කරන්න. එතකොට එනවා hi my name is Nimna I am 21 years old. ඒත් එක මම හිතන්නේ තව person කෙනෙක් හැදුවා කියලා මෙහෙම
දැන් මම හදලා තියෙනවා person 1 කියලා එක්කෙනෙක් පළවෙනි එක්කෙනාගේ නම විදුර එයාගේ වයස 21. ඒත් එක්ක මම තව person කෙනෙක් හදලා තියෙනවා ඒ ක්ලාස් එකෙම එයාගේ නම නිම්නත් එයාගේ වයස 21. මම දැන් අහුවොත් එහෙම person 1 කියන එක්කෙනාගේ නම මොකද්ද කියලා විදුර. අර දැන් අපි string වලදී කරන්නේ අන්න ඒ වගේම සීන් එකක් තමයි මේ මෙතන වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අර string වලදී අර අපි පාවිච්චි කරන දැන් string එකක් ඇහුවාම එයාගේ නම එළියට දෙන්නේ string එකේ තියෙන එක instance variable එකයි. ඒ තමයි එයාගේ මේ ඒ කියන්නේ අපි දෙන්නේ string එක. හරි? දැන් මෙතනදී මම කියලා තියෙන්නේ මෙයාට instance variable දෙකක් තියෙනවා. නමයි වයසයි කියලා. දැන් මම මෙතනදී නම විතරක් දුන්නත් අර අපිට දෙන්න පුළුවන් මේ person 1 කියන එක මම හිතන්නේ මේ එතනදී අර දැන් string කියන එකේදී string dot අපි මොන හරි value කියලා දෙන්නේ නැහනේ. ඒක තව ඇතුළතදී මේ modify කරලා ඇති. සාමාන්‍ය string කියන class එක හදනකොට ඒගොල්ලෝ කරලා තියෙන්නේ මෙන්න මේ වගේම දෙයක්. මෙතනට නිකන් ඒගොල්ලෝ දෙනවා අදාළ string එක දෙන්න කියලා. ඒ string එක save කරගන්නවා මෙතනට. ඊට පස්සේ එයා මේ වගේ ඒගොල්ලෝ මේ වගේ තව methods ගොඩක් හදලා තියෙනවා. අර අදාළ methods එක call කරාම ඒ විදිහට හරි. දැන් මම person 1 කියන එක්කනට hi කියන්න කියලා. එතකොට කරනවා hi my name is Sidra I am 21 years old. මෙතනට self කියන එකක් එන්න ඕන කියලා. මට මේ මෙතන self එක වෙනුවට ඕන වචනයක් දාන්න පුළුවන්. ඒ කියන්නේ එතන අදහස් කරන්නේ අපි මොකක් හරි object එකක් හැදුවට පස්සේ ඒ අදාළ කරන object එකට තමයි මෙන්න මේ කියන්නේ මේ දැන් person කියලා class එකෙන් object එකක් හදනවා. ඒ හදන object එකේ නම වෙනුවට ඒ කියන්නේ අර අපි define කරනකොට නිකන් දානවා self කියලා. ඒ වෙනුවට නිකන් මම මෙතනට person කියලා දැම්මොත් එහෙම මම මේ self කියන තැන් වලට person කියලා දානවා. හරි. එහෙම දැම්මයි කියලා කිසිම error එකක් එන්නේ නැහැ. දැන් මම ආයි person 1 and person 2 දාලා දැන් මම person 1 ගේ නම ඇහුවා ඉදිරි කියලා එනවා. person 2 ගේ නම දැම්මොත් නිම්නත් කියලා එනවා. ඒ කියන්නේ අර එතනදී මේ මෙතන self කියන එකම වෙන්න ඕනේ නැහැ. එතනට අපිට කැමති නමක් දාන්න පුළුවන්. එතන මේ ඒ දාන එකෙන් අදහස් වෙන්නේ අපි මොකක් හරි class එකක් හදනකොට ඒ මේ class එකකින් object එකක් හදනකොට ඒ අදාළ object එක reference වෙන විදියට තමයි තියෙන්නේ. අන්න ඒකට මේ ගැළපෙන වචනයක් හින්දා තමයි අර self කියලා දාන්නේ. ඒ කියන්නේ හදන එක්කෙනාට කියන එක අදහස් වෙන්න තමයි මේ මෙතන මේක දාලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟට හිතන්නකෝ මම මෙහෙම person 2 කියලා එකක් හැදුවා කියලා. දැන් මම අහුවොත් එහෙනම් person 2 ගේ name එක වෙන්නේ ඉන්නවත්නේ. මට හැබැයි ඕනේ මේ person 2 ගේ name එක වෙනස් කරන්න විචාර කියලා ගන්න. පොඩ්ඩක් මේ වරද. එහෙම දුන්න කියලා ගන්නකො. දැන් මම අහුවොත් person 2 ගේ name එක මොකද්ද කියලා. ඔකට විචාරය කියන්නේ අපිට අර අදාළ එක්කෙනාගේ මේ දැන් හදන ඔබ්ජෙක්ට් එකේ එක ඉන්ස්ටන්ස් එකක් විතරක් වෙනස් කරන්න පුළුවන් මේ වගේ normal assign කරලා. ඒ කියන්නේ නිකන් ඒක නිකන් අර අපි string class එක ගත්තොත් එහෙනම් අපිට ඒ සමානයි මෙහෙම string එකක් හදලා මට ආයි පුළුවන් මේ A කියන එක්කෙනාටම දෙන්න මෙහෙම string එකක්. දුන්න කියලා දැන්. එතකොට A කියලා ඉන්නේ අර අන්තිමට අපි එයාට දුන්න variable එකනේ. අන්න ඒ වගේම දෙයක් තමයි මේ මෙතනත් වෙලා තියෙන්නේ. person 2 කියලා කෙනෙක් හදලා තියෙනවා. එයාගේ නම වෙන්නේ නිම්නවත්. හැබැයි මම එයාගේ නම අප්ඩේට් කරනවා විශාර කියලා. එතකොට මේ විශාර කියන එකට එයාගේ නම වෙනස් වෙනවා. ඒත් එක්කම හිතන්නකො මට ඕනේ කියලා මේ මෙයාගේ දැන් මේ හදපු person ගේ දැන් ඉන්න person කියන්නේ sorry person 2 එහෙම තියෙනවා person 2 print කරන්න හරි. හරි දැන් මේ person 2 කියන එක්කෙනාගේ නම වෙන්නේ
ප්‍රතිචාර ඊට පස්සේ වයස කියන කෙනාගේ වයස වෙන්නේ 21යිනේ. හිතන්නකෝ මට මේ වයස ඩිලීට් කරගන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ වයස තියනවට කැමති නැහැ. ඒකෙන් අයින් කරන්න ඕනේ. එතකොට මට පුළුවන් මේ ඩිලීට් කියන කීවර්ඩ් එක අරගෙන මේ person 2 කියන ඔබ්ජෙක්ට් එකේ වයස කියන වේරියබල් එක අයින් කරන්න කියලා කියන්න. දැන් මම අහුවත් මේ person 2 ගේ age එක මොකක්ද කියලා. මේ person කියන ඔබ්ජෙක්ට් එකේ අපි හදපු ඔබ්ජෙක්ට් එකේ යාට වයසක් නැහැ කියලා කියන්න. ඒත් එක්ක මට ඕන මේ person 2 කියන සම්පූර්ණ එක්කෙනාම අයින් කරගන්න ඕන. පුළුවන් මේ වගේද? ඒකට මම දැන් අහුවත් එහෙනම් person 2 කියන්නේ කවුද කියලා. එහෙම එක්කෙනෙක් නැහැ. ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් වල මේ කියන්නේ ඔච්චර තමයි තියෙන්නේ. ඒකේ මොනවා හරි අවුල් තියෙනවා කියපුවද? ඒ අවුල් තියනවද? ඒ කීබෝඩ් එක තේරුණාද? මන්නම් තේරුණා. ඊට පස්සේ මේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් වල මේ ක්ලාස් වල වර්ග දෙකක් තියෙනවා. ඒව නම් මේ කිව්වේ නෑ. ඒ කියන්නේ අපිට හිතන්නකෝ මේ person කියන ක්ලාස් එකෙන්ම තව ක්ලාස් එකක් හදන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් මේ person කියන්නේ අර නිකන් එයාගේ බ්ලූප්‍රින්ට් එකක් වගේනේ. ඒ කියන්නේ අර සර් කියපු විදිහට නිකන් කාර් ෆැක්ටරි එක නිකන් ඩමිය වගේනේ. ඩමිය අරගෙන ඒකට එක එක රෝද වර්ග දාලා එක එක විදිහට හදලා එළියට දෙනවා වගේ. මට ඕන නම් මේ person කියන ක්ලාස් එකෙන් තව මොකක් හරි ක්ලාස් එකකට ගන්න ඕන නම් එතකොට මේ person කියන ක්ලාස් එක වෙන්නේ parent ක්ලාස් එක. ඊට පස්සේ ඊළඟට ඒ කියන්නේ අපි මේ person කියන ක්ලාස් එකෙන් හදන එක්කෙනාට කියන්නේ child ක්ලාස් එක කියලා. එහෙම නැත්නම් ඒකට කියනවා derived class කියලා. ඒකට නිකන් කියන්නද මේ ඕනේ නැද්ද? ඒක කියන්නේ අපිට කියලා දුන්නේ නැහැ මොකද එහෙම. ඒ මං කියන ඇහෙනව නෑ. ඇහෙනවා. ඒක ඇල්ල ඕනේද නැත්නම් අතල්ලා දාන්න? ඒ කියන්නේ එහෙම එකක් කියලා දුන්නේ නැහැ. පාස් පේපර් වලත් නැත්නම් ඉතින් ඕනේ නැහැ. පාස් පේපර් වල තියෙනවා නම් ඉතින් කියපන්. හැබැයි එහෙම තියනවා දැන් බැලුවේ නැහැ. නැතුව ඉතින් කියලා දෙන්න නැතුව දෙන්නේ නැහැ. ඔව් එතන. එතකොට මේ අර අපි එතකොට දැනට Python වල තියෙන මුල් ටික කරා print function ටික කරා function එක හදන define කරන හැටි කරා module එකක් විදිහට save කරලා අලුතෙන් වෙනින් file එක ගන්නකොට ඒව import කරන හැටි කරා normal data type ටික කරා operator කතා කරා ඊට පස්සේ double OB object oriented programming ගැන කතා කරා ඊට පස්සේ තියෙන අර numpy scene එක තමයි මේ පුදේශ ඔව් කියපන්. මේ රිපෝට් ඒ කියන්නේ Python වල numpy නම් මටත් පැටලෙනවා බණ්ඩ එක මොකද කරන්නේ එහෙනම් ඉතින් දැන් ඔබ plan කරන් ආපුට කිවරද? ඔව් ඒ කියන්නේ මෙතනට අර numpy නම් මම අර ඒ කියන්නේ සර් කිය අර දාලා තියෙන මේ handout එකේ ඔක්කොම ටික වගේ තියෙනවා මේ මම මේක නෝට් එකක්වත් ගහලා නැහැ නිකන් තනි පිටුවක නෝට් එකක් තියෙන්නේ මම ඒ සිරාට මම numpy එක කොහොමද
ටිකක් පුළුවන් ඇති නේ අපිට අර වැඩක් තිබ්බනේ කරන්න නන් පයිවලි මොකක් දෙකක් තිබුණා මන්ද මට ඒක එච්චර පැටලෙන මොකද ඒ කියන්නේ කරන්න පුළුවන් අර පැටලෙනස්සේ නිකන් තියෙන ටිකක් කට්ටියට බැරි වෙයි අන්තිමට මේ එහෙනම් ඉතින් නවත්තමුනේ ඕනේ එතනින් කියපු වගේ මොන හරි අවුල් තියෙනවද නැත්නම් ඊයේ මට අමතක වෙච්ච ඒවා මට ඔක්කොම මතක නැහැ මේ රෙකෝඩින් එක නවත්තන්නද නිකන් ඕනේ අයවා ඕක නවත්තමුනේ විදුර